හොඳයි අපි ඊයේ ඉරිදාවේ පොරොන්දු වුණ විදිහටම මේ ඉරිදාවේ අපි ආයි මුණ ගැහෙනවා. ජීවිතේ හුඟක් දේවල් වලට දුක හිතෙනවනේ. පොඩ්ඩක් දේවල් වලට සතුට හිතෙනවා. නමුත් සතුට අපි ළඟට ඇවිල්ලා අපිව පොඩ්ඩක් කුල්මත් කරලා අපෙන් ඈතට ගියාට දුක ඉතුරු වෙනවා. ඉතුරු වෙච්ච දුක හැමදාම අපිත් එක්ක ඉන්නවා. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. ඊයේ සතියේ ඉඳලා මේ සතියට එනකොට සතුටක් එක්කම දුකකුත් එනවා. සතුට තමයි නැවත ඔබ ඉස්සරහට එන්න පුළුවන්. මේ රස කලස ඔබත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්. දුක තමයි අපි ජීවිතේ තව සතියක් අපිට අහිමි වෙලා තියෙනවා. හැබැයි මේ දින 7 ඇතුළත පැය 24 වැඩි කිරීම 7 ඇතුළත පැය විනාඩි 60 වැඩි කිරීම 24 වැඩි කිරීම 7 ඇතුළත අපි කළ කී දෑ ඇසූ පිරූ තැන් ආපහු හැරලා බලනකොට හිත සතුටෙන් ගත කරන්න පුළුවන් නම් මම හිතනවා ඒ අහිමි වෙලා ගිය කාලය අපිව අතහැරලා ගියාට අපි අපේ ජීවිතයට යමක් එකතු කරගෙන තියෙනවා. අද උත්සාහ කරන්නේත් මෙච්චර කල් හැමදාම වගේ සිහිනේ කිරෑ වැඩසටහනෙන් කළා වගේ පුරා පැය දෙකක කාලයක් ගීත 10ක් තුල අපි දුටු ඒත් නොදුටු මිනිසෙකුගේ කතාව දිගාරෙන්න. අපි හුඟක් දේවල් හරි කියලා හිතාගෙන වැරදි කරනවා. ඒකට අපි කියන්නේ මේ හරි වැරදි ඒවා. ඒ වගේම දැක්කා කියලා හිතුවට අපි හුඟක් අයව හරියට දැකලා නැහැ. අපේ වැඩසටහනේ ප්‍රධාන තේමාවත් ඔබ දුටු ඒත් ඔබ නොදුටු අයත් එක්ක කතා කරන්න. අපි අද ආරාධනා කළා ඔහු කැමති ගීත 10 අරගෙන එන්න කියලා. අපේ රටේ වැදගත්ම ඒ කියන්නේ ඉතාමත්ම වගකීම් සහගත රැකියාවක් කරන, වෘත්තියක් කරන, සේවාවක් කරන පුද්ගලයෙකුට, වෙනස්ම වෘත්තිකයෙකුට ඔබ අපිට ආරාධනා කරනවානේ අපි කලාකරුවන්ගේ හිත් කියවනා වගේම වෙනස්ම වෘත්තිකයන්ගේ හිත් කියවන්න කැමතියි කියලා. අද අපේ වෙනස්ම වෘත්තිකයා තමයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය මහත්මයාට අපි ආරාධනා කළා අපිත් එක්ක ඔබේ හදවත විවර කරන්න කියලා. ඉතින් ආයුබෝවන්. ඒකම එතුමා ගේන ගීත 10 ගායනා කරන්න අපි බැලුවා මේ ජාතික රූප වාහිනියෙන් ගායනයට මුලකුරු කිව් ඒ සඳහා දැන් මේ වෙනකොට පරිණත වෙච්ච හොඳ හැකියාවක් සහිත ඉදිරි ගමනක් පේන දෘශ්‍යමාන වෙන තරුණියකට ආරාධනා කරන්න ඕනේ කියලා. ඇය උදාරකාරියක් පිරම ඔබ දන්න උදාර ගැන ශ්‍රී ලංකන් ලයිෆ් තරංගාවලියේ කැපී පෙනෙන හැකියාවන් පෙන්වපු නිහඬ චරිතයක්. මට මතකයි මම වැඩසටහන අධ්‍යක්ෂණය කරන කාලේ මම අනන්ත ඔබට කියන ඔබ ගයනකොට පොඩි ඉදිරිපත් කිරීමක් එක්ක ගයන්න කියලා. මට බැරි වුණා ඔබ පොඩ්ඩක්වත් හොලව ගන්න. ඒ තරම් නිහඬ. හොඳයි. ගීත 10ක් තෝරන එක හරිම ලේසියිද? රස්සවරට අමාරු නයි වෙන්නේ. අමාරුයි. කොහොමද මේක තෝරගත්තේ? හැම දෙයකටම ඉතින් අපි මුණ දෙන්න ඕනේ. මුණ දෙන්න ඕනේ. අනික ඉතින් හැම දෙයකටම ගෙදර සහයත් අවශ්‍යයිනේ. ඔව් ගෙදර කියන්නේ බිරින්ද. බිරින්දෑගේ සහය අවශ්‍යයිනේ. ඉතින් අපි ලොකුම චරිතය කළේ අය. මට හිතෙනවා එහෙම වුණා නම් මේක සම්පූර්ණයෙන් අය තෝරන්නේ නැති. නෑ එච්චරමත් නෑ. එහෙමත් නෑ. මොකද බිරින්දෑ සම්බන්ධ වෙනවා කියන්නේ සම්පූර්ණයෙන් එයාගේ වෙනවනේ. මෙතනදී කතාව ටිකක් වෙනස්. වෙනස්. භාගයට භාගයක්වත්. ඔව් භාගයට භාගයක් වගේ තියෙනවා. ඒ වුණාට මං හිතනවා බිරින්දා කියවුන තෝරුවත් ඒ කියවන්නේත් ඔබේ හදවතනේ. ඔව්. ඒ දෙපැත්තටම දෙපැත්ත හරියනවනේ. හරිනේ. ඔව්. ඒ නිසා අපි හිතනවා මේ ඇතුලේ ඉන්නේ රංග කලන්සූරිය කියලා. අනිවාර්යෙන්. හරි. ඔබ තෝරනවා අපේ මේ ගීත 10 මුල්ම ගීතයට. නන්දා මාලිනියගේ අම්මාවරුනේ ගීතය. මේ ගීතය පිළිබඳව ඔබේ හද තුල කැකෑරෙන්නේ මේ ගීතය තුල තියෙන පදවැලද තනුවද ගායනයේද එහෙම නැත්නම් වෙනත් ආකල්පයක්ද? මහේෂෝකේ මේ මුළු කතන්දරේම ওই චිත්‍රපටයෙන් පටන් ගත්තාම මම යසීසුරු චිත්‍රපටය පටන් ගත්තාම ධර්මශ්‍රී ගමගේ නන්දා මාලිනී
කේමදාස යන්න හුඟක් මයිත් එක්ක සමීපව හිටියේ නෑ. නමුත් ඒ සියලුම චරිත තාම සමීපයි. මම අපේ බිරිඳත් එක්කත් ලොකුවට වාද කළා මේ ගීතය මට අවශ්‍යමයි කියලා. මොකද ඒක පදවැල ගැන කියන්න දෙයක් නැහැ. ධර්මශ්‍රී ගමගේ කියන්නේ අපි ඉතාම පොඩි කාලේ ඉඳන් මම හිතන්නේ අපි ඉපදුණු දා ඉඳන්ම අපිත් එක්ක හිටපු චරිතයක්. මේ අනතෙක්ම මම සති ගානකට කලින් අපේ ගෙදර මැලේසියාවට ඇවිල්ලා අපිත් එක්ක කාලා අපේ නෝනට පොත් දීලා ඉතින් අපේ ගුරුවරයෙක් මට නම් තාත්තා කෙනෙක් වගේ. ඊළඟට නන්දා අපි නන්දා අක්කා කිව්වට ඉතින් අපේ අම්මගේ ඒත් අසල්වැසියෝ කොළඹ ගෙවල් අපි අම්ම නන්දා කියලා අසල්වැසියෝ දරුවෝ විදියට අපි යමාලා වරුණිලා බොහෝම හොඳ මිතුරියෝ. එහෙම පෞල් පසුබිමකුත් මේකට තියෙනවා. යසයිසුරු චිත්‍රපටයේ කතාව තේමාව ගැන මම හුඟක් ලං වෙච්ච චරිතයක්. මොකද ඒකෙත් අයියයි නංගි කෙනෙක් ගැන තමයි සටන තියෙන්නේ. ඉතින් මටත් ඔය අයියා නංගි සටනක් තිබුණා. නංගි ඔය ගොඩ දැමීමේ සටනක් මටත් තිබුණා. එතකොට ඊට අමතරව ඕකේ පදමාලාවේ මේ මට අපේ හිතමිතුරු මෙහි රූපවාහිනියම සේවය කරන ගයාරම් යල්විස් මම මේ කතා කරන ගයා මට මතක් කරලා දුන්නා. මේකේ මේ පොඩි බෞද්ධ දර්ශනයේ කතන්දරයක් තියෙනවා කියලා. ඕක මට මතකයි ගමගේ මහත්තයා අපිටත් කියනවා බොහොම ඉස්සර අර ඕකේ තියෙන පදපේලියක් දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලොව සිට අතපා ඒ කඳුල ලිපිසිනා කියන එක. ওই සුරලොව සිට අතපා කියන කතන්දරේ එන්නේ සිදුහත් තාපසයා දුෂ්කර ක්‍රියා කරනකොට අත්ත කෙලවන මතානියෝගී දුෂ්කර ක්‍රියා කරන කාලේ එතුමා සිහිසුන්න වැටෙනවා. එතකොට දෙව්බමුන් සිතනවා මොහු මිය ගියා කියලා. මිය නොගියා කියන තොරතුර දන්නේ මාතෘ දිව්‍ය රාජයා පමණයි. අම්මා. මාතෘ දිව්‍ය රාජයා මේ වෙලාවේ සිදුහත් තාපසයාගේ කනට කොඳුරලා පුතේ නැගිටින්න කියනවා. එතනින් තමයි ඔය දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලොව සිට අතපා කියන වචනේ ගමගේ මහත්තයා ගලපන්නේ ওই කතන්දරේට. නන්දක්කා මං හිතන්නේ මේ ගීතය ඊට පස්සේ මේ විදියට ගායනා කරන්නට බැරි වුණා. පළවෙනි රෙකෝඩින් එකෙන් පස්සේ ඒ ගැම්මට ඇයට සින්දුව කියන්න බැරි වුණා. ඒක එදත් කියනවා අදත් කියනවා. මේ පළවෙනි රෙකෝඩින් එක මොකද එතන පුද්ගලික අත්දැකීමකුත් තිබුණා ඇයට. දරුවෝ දෙන්නා හිමි වෙලා ඉන්නකොට තමයි මේ ගීතය කියන්න උනේ. ඒ හින්දා මට මතකයි අම්මා එහෙම අපිට ඔය කතන්දරේ කියනවා. අම්මා කොච්චර ඇඬුවද මේ සින්දුව කියලා. ඉතින් ඔය කතන්දර ගොඩක් ඔය සින්දුව වටේ තියෙනවා අපි ඔක්කොම. ඒකට ඔබේ ජීවිතේට එහෙම දැන් ඔබ කියන ඔබේ නැගණිය සාමාන්‍යයෙන් සරල වචනයෙන්ම කිව්වා නැගණිය ඔසවා තැබීමේ ගොඩ දැබීමේ සටනේ ඔබ හිටියා කියලා. ඒකට ඒ වෙලාවේ අයියා කෙනෙක් හැටියට ඒ කතන්දරේ විදියට මගෙත් අපෙත් මගේ අම්මා තාත්තා මැරෙන්නේ අවුරුදු 31 දී 1974. තාත්තා අවුරුදු 31 එතකොට අම්මට නංගි හම්බෙන්න මාස 7යි ගර්භණී. නංගි තාත්තව දකින්නේ නැහැ. ඉතින් අපි නංගි අද නීතිඥවරියක් මම මේ තනතුර වල ඉන්නවා. අපි ඔක්කොටම මුල වුණේ අම්මා. ඉතින් ඔය අම්මා වරුනේ ගීතේ තියෙන හැම පදයක්ම හැම වචනයක්ම ඒ අම්මටත් අදාළයි. අම්මා මාධ්‍යවේදිනියක්. ඉතින් ඇත්තලේ කවුස් ආයතනයේ වැඩ කළා. සෝමාදේවි පරණයාපා. ඉතින් ඒ සෝමාදේවි පරණයාපයි නන්දාමාලි කියන හොඳ මිතුරියෝ. ඉතින් මේ වචනවල ඔක්කොම අපේ ජීවිතේ තමයි මේ කියන්නේ. අම්මා හැම දවසක කියපු දහස් ගණනක් මිලියන ගණනක් වචන මැද්දේ ඔබේ හදවතට කිව්ව එක් දෙයක්වත් මේ වෙලාවේ තදින්ම වැදුණු දේවල් නැද්ද? ඒව නම් ඉතින් අනන්තය අප්‍රමාණයි. මොකද ඉතින් ඔය කලාකරුවෝනේ ඔයගොල්ලෝ. අපේ ජීවිතවල ඉතින් ඔය කොහොම මේ ගොඩනගන මොකද අපිව අතෑරියා අම්මා. අතෑරියා කියන්නේ සමාජයට දැම්මා. සමාජයට දාලා අපි දිහා හොඳට බලන් හිටියා. අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ ඒ ඔක්කොම බලන් හිටියා. හැබැයි අපිව අතෑරියා. මම ලියපු එකම පොතේත් මම ලිව්වේ අම්මා කරපු එකම ඉල්ලීම මට කවදාවත් උඹව දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරෙක් කරන්න ඕනේ. එකම අවශ්‍යතාවය තියෙන්නේ තව කෙනෙකුගේ දුකකදී කඳුලක් වෙලන්න පුළුවන් නම්. ඒත් ඔබට එහෙම අනුන්ගේ දුකේදී කඳුළු වෙනවද?
එන ඇතිනේ. පමණටත් වඩා අපි ඔක්කොම සංවේදී මිනිස්සුනේ. අති සංවේදීනේ අපි රස්සාවල්ම හැටිනේ. අර දෝතින් ආවරණය කරගෙන හදාගත්ත නංගි අද හොඳ තැනක ඉන්නවා. ඔව්. නංගි පෙරලා ඔබ දිහා බලනවද? ඒ කිවි. නැවත හැරි බලනවද මේ තාත්තව නෙමෙයි දැක්කේ අයියව? ඔව් අපි දෙන්නා ඉතින් බොහොම ගහට පොත්ත වගේ. නෑනලා දෙන්නත් එහෙමයි. මං ඊළඟට අහන්න හැදුවේ ඒක. හොඳයි. මේ ගීතය ඔහු මුලින්ම මේ අපේ වැඩසටහනේ පළවෙනි ගීතය හැටියට තෝරගන්නවා. හැබැයි ඒ ගීතය තුල කියා නිම කළ නොහැකි තරම් විස්තරයක් තියෙනවා. පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඕදන් පෙළක් තියෙනවා. ඒ ගීතය අහන්න මම ආරාධනා කරන්නේ ඔහු ඔබට කියූ දේ සහ ඔබේ හදවත තුල තියෙන ඒ හා අදාළ දේ මුහු කරගෙන වෙනදා මේ ගීතය අහුවට වඩා වෙනස් විදිහකින් අහන්න. මේ කතා කරන්නේ ඔබේ මව ගැන. දවසක ඔබට කොඳුරා කියූ දේ මොහොතකට මතක් කරගන්න. අපි උදාරාකාරී අපිරුමට ආරාධනා කරනවා ගයන්න.
මම විශ්වාස කරනවා. මම හිතනවා. මේ රාත්‍රියාමේ ඔබ අනිවාර්යෙන්ම එක්කම ඇස් දෙක නොහෙලා ඒ කියන්නේ ඇස් දෙකෙන් බිඳක් අහකට නොගෙන හදවතත් එතනට ගොනු කරගෙන මේ ගීතය විඳින්න ඇති. මේ තුල ඔබ සැරිසරන්න ඇති. ජීවිතේට කවදාවත් විසඳුම් හොයන්න බැරි. විසඳුමක් හොයන්න ගියාම පාර්ශවිකයට අසාධාරණයක් වෙයි කියලා හිතෙන ප්‍රශ්න එනවා හිතට. ඒ නිසා ඒව කාගෙන්වත් අහන්නත් හොඳ නැහැ. මට හිතෙනවා මෙහෙම. අම්මා කෙනෙක් අපේ ජීවිතයේ ඉඳලා ඒ අම්මා නැති වෙච්ච දවසට අපේ හදවතට දැනෙන වේදනාවද දරා ගන්න බැරි. අම්මා කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට ඒ අම්මගේ කුසින් මේලොවට බිහි වෙච්ච දරුවෙක් නැති වෙච්චම ඒ අම්මගේ හිතට දැනෙන වේදනාවද දරා ගන්න බැරි. මේ දෙක දෙපැත්තට ගිහින් හිතන්න. කවදාවත් විසඳුමක් හොයන්න බෑ. බෑ නේද? ඒ බැඳීම් වල ස්වභාවයනේ. ඒක බැඳීම් වල තියෙන ස්වභාවය අනුව තමයි ඉතින් තමුන්ට කොච්චර දුක තේරෙනවද කියන්නේ. ඉතින් අපි පී විප්‍රයෝගෝ දුක්ඛෝ කිව්වේ ඒකනේ. හැබැයි මේ වගේ මේ විශේෂයෙන් මේ ගීතය හරියට අහන කෙනෙකුට මං හිතන්නේ කඳුලක් නොනැගෙන කෙනෙක් ඉන්නවා කියලා ඇසට. ඒ තරම් ප්‍රබල වචන සංගීතය කේමදාසගේ සංගීතය ගායනය ඒවා ඉතින් මේ වගේ ගීත මම හිතන්නේ කල්පයකට එකයි. මෙච්චරයි. හොඳයි. අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ අජිත් දර්ශන ජයවීර මහත්මයා. එතුමාත් ඒ ස්වර සංයෝජනය ඉතා මැනවින් සකස් කරලා තිබුණා. උදාරත් සහන සාධාරණයක් කළා සින්දුලා. උදාරගෙන් මම මෙහෙම හුවේ නැත්තම් ඒක ලොකු අසාධාරණයක් උදාරට. මම දන්න තරමින් උදාරගේ ජීවිතේ මේ මෑතක් වෙනතුරුත් අපි දැක්කද යා? හොඳයි. ඔබේ පිටිපස්සෙන් හිටියේ ඔබේ මාව. දැන් ඔබ විවාහකයිනේ. දැන් අම්මා ඒ තනතුරෙන් අයින් වෙලාද? අයින් වෙලා නැහැ. තාමත් ඉස්සර වගේම හැම වැඩකටම මාත් එක්ක යන්න එනවා. මගේ ස්වාමි පුරුෂයා නැති වෙලාවට හැමතිස්සෙම වගේ අම්මා තමයි එන්නේ. වැඩියෙන් ආදරේ කාටද? අම්මගෙනුයි අප්පච්චිගෙනද? නෑ නෑ අප්පච්චි නේ මං හිතුවේ. සැමියාගෙන. සැමියා. දෙන්නටම ආදරේ. මොනවද අසාධාරණ ප්‍රශ්න? හරි උදාර. දෙවනි ගීතය ඔබ තෝරනවා මේ ප්‍රේම ගීතයක්. බොඳ මීදුම් කඳුරැල්ලේ. මේකත් හරි සුන්දර ගීතයක්. මේ චිත්‍රපටියත් මම හිතන්නේ මම මේ චිත්‍රපටි ගීත තෝරනවා නෙමෙයි නමුත් මේ චිත්‍රපටියේ ආපු ගීත සියල්ලම එකසේ ජනප්‍රිය වුණා. මේ මම හිතන්නේ අපේ වයසටත් කිට්ටු අතීතයක් තියෙන චිත්‍රපටයක්. මම මේකේ විශේෂයෙන්ම මේ බොඳ මීදුම් ගීතයත් අනිත් ගීතය මේ චිත්‍රපටයේ තියෙන අනිත් ගීතය තමයි නන්දක්ක කියන්නේ ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින ලංකෙන් දෙම්බද ගීතය. ඇත්තටම මුළු චිත්‍රපටියේම සාරය තියෙන මේ ගීතේ. ඔව් දුළුමල චිත්‍රපටියේ ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ කියන වාක්‍යයයි හිරු සඳු දෙපසින් එකවර දෙපස නැගී කළුවරයි විජිතයම මගේ. මේ සම්පූර්ණ චිත්‍රපටයේම කැටි කරන අජන්ත රණසිංහ මේ පද පෙළට. මං හිතන්නේ ගීත සාහිත්‍යයේ මේ වගේ ගීතවල ලොකු මේ සාහිත්‍යයේම ලොකු කඩේම් තියපු ගීත මේවා. මේකෙත් ඉතිහාසයේ එක්ක බලමු මගේ පුද්ගලික හිතවත්කම අජන්ත රණසිංහ ශූරින් එක්ක ආචාර්ය ඔහුගේ බිරිඳ පෙරේදා අපාතරින් විරුණා සරෝජිනී ආන්ටි. අජන්ත රණසිංහ කියන බොහොම සුන්දර චරිතය ඒත් මම පොඩි කාලේ ඉඳන් ওই ලේක් හවුස් එකේ අම්මත් එක්ක ගැවසෙන කාලේ ඉඳන් මඳුනගත චරිතයක්. මම පුහුණු මාධ්‍යවේදියෙක් විදියට දිනමින පත්තරයට යනකොට 1990 රුපියල් 500යි වැටුප මාසෙට. ඉතින් එහෙම අවුරුද්දක් හිටියා 500 750 කළත් අවුරුද්දක් හිටියා. ඒ කාලේ ඉතින් අම්මත් අසනීපයි. වියදමත් සැරයි. ඉතින් පඩියත් මදි. මම පොඩි ටියුෂන් වැඩත් කරනවා. ඊට අමතරව අජන්ත මහත්තයා මට ඇවිල්ලා කිව්වා උඹට සල්ලි මදි. මේ නවයුගයේ ඒතර කතෘතුමා නවයුගයේ කලා පිටුව කරන්න කියලා මේ නාට්‍ය පිටුව. ඉතින් මම ওই ටවර් හෝල් එකට ගිහිල්ලා ලයනල් වෙන්ට් එකට ගිහිල්ලා ඩයරිය බලලා නිවුස් කැලි ලියනවා. කැලේකට රුපියල් 75 දුක හම්බුණා.
ඉතින් එහෙම ඊට පස්සේ ඉතින් සල්ලි නැති වුණාන් පස්සේ යන්ත මහත්තයා කටකලා නේ මහත්තයා මේ අතමාරුවක් කරගන්න පුළුවන්ද කියලා ඇහුවාම සාක්කු ඇදලා ඉතින් කොල්ලෝ මයි ගාවක් තියෙන රුපියල් 200යි 100ක් උඹ ගනින් කියලා 100ක් මට දෙනවා. එහෙම බොහෝම අපිට අපි දෙමව්පියෝ වගේ චරිත මේවා. මට ඉතින් බොහොම අර මොකක්ද ඒකට කියන්නේ සරදමකට වගේ දෛවයේ සරදමක්ද මන් දන්නේ අජන්ත රණසිංහ මහතාගේ අවමංගුල්ල උත්සවයේ කතනේ බාර වුණෙත් මට. මට මතකයි එදා ඒ අවමංගල උත්සවයේ වෙලාවේ කතාව පවත්වපු රවීන්ද්‍රන්දනී රවි අයියා කතාවේදී කියනවා මේ ගීත ගැන කතා කරලා විශේෂයෙන් මේ අජන්තගේ පද රචනයත් සරත් දසනායකයන්ගේ සංගීතයත් මගේ යෞවනයත් තුනම එක්කහු වෙලා ආපු ඓතිහාසිකගත ගීත කියලා මේවා. මං හිතන්නේ ඉතින් අපි කවදාවත් අමතක නොවන ගීත මේවා. මෙතන ඉතින් මතක් කරන්නේ අභයවර්ධන බාලසූරියගේ සුජාතාගේ හඬ. අපිට චිත්‍ර රූප තාම මැවිලා පේනවා මේ සින්දුව ඇහෙනකොට. මේ දුහුළු මලක් චිත්‍රපටයේ ගීත සිහිනය කිරෑ වැඩසටහනට ගෙනවිත් තියෙන්නේ මේ ගීතය පමණට වඩා මේ ගීතය බොහොම මම හිතන්නේ මට මගේ මතක හැටියට බොඳ මීදුම් කඳුරැල්ල ගීතය ආපු පළවෙනි වතාව මේ. ওই චිත්‍රපටයේ එන්නෙම මේ රන් කෙන්දෙම්. ඔව්. ඉතින් මම ඒක ගෙනාව නම් අහන්න හිටපු දේවල් මේක ගෙනාපු නිසා අහන්න බෑ. නේද? මම අහනවා ඒක ගෙනාව නම් මේ ඒ තත්ත්වයේ ඔබ හිටියානම් ඔබ කොහෙද යන්නේ කියලා. ඇත්තටම ඔබ මොකද කරන්නේ? ඒ රන් කෙන්දෙම් බඳ ගීතයට ඔබ හිටියානම් ඒ ගීතේ තීරකය හැටියට. ඔහුගෙන්දෝ ඔබගෙන්දෝ මාද සමුගන්න කියන්නේ. මේ ප්‍රශ්නේ ඉතින් අදාළ නෑ. නෑ මං අහන්නේ අපි පුවත්පත් සාකච්ඡාවල අපි කියනවා අදාළ ඔය ඕක ඉතින් බොහොම ලේසියට උත්තරේ හදාගන්න. සමහර වෙලාවට හිතෙන්නේ නැද්ද මම දැන් ඔය ඔබ ඊටාම හොඳ රසවතෙක්. දැන් මේකේ තියෙන කතන්දරේ මේකනේ රන් කෙන්දෙන් බැඳපු ආදරේ. රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි. අසම්මතයේ තිබිච්ච ආදරයයි. රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි. පෙම් රැහෙනින් බැඳ සිතුම් වසංග කළ ආදරයයි. මට ওই දෙකම එකයි. ඒ හින්දා මට ඒ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ කිව්ව මම ඒක. දෙකම එකයි. දෙකම එකයි. අපිට හුඟක් දේවල් හිතා ගන්න පුළුවන්. ඒක හොඳ උත්තරයක්. හැබැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ඔබේ උත්තරය හරි. ඒක අපිට හිතා ගන්න දේවල් තියෙනවා. මේ රන් කෙන්දෙන් බැඳ එකත් එකයි. පෙම් රැහෙනින් බැඳ එකත් එකයි. එක චරිතයයි. දෙකම එකම චරිතයයි. තාම සදාකාලිකව ඉතින් ආයෙ තාම කියලා ඔකට අරුළු බුරුළු තියන්න ඕනේ හැමදාටම නේ. හරි. හැබැයි ඉතින් ලෝකෙම ගක් දේවල් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනවා නම් කොච්චර දෙයක්ද? ඒක ධර්මතාවයන්නේ. නමුත් ඉතින් මේ වගේ දේවල් වෙනස් වෙන්න විදියක් නැහැ. ඉතින් ඒවා ඉතින් පතාගෙන ආපු විදි. අපි ආශිර්වාද කරනවා. හුඟක් හොඳයි. අපි ඔය ඔක්කොම එකතු කරගෙන උදාරගේ හඬින් මේ ගීතය පරිපූර්ණ මෝල්ට් මැලිබන් මෝල්ට් හැමෝටම හැම වෙලාවෙම me
උදාරා මේ ඒ ගීතයේ සමහර තැන් අමුතුම විදිහට ගායනා කළා. ආලප් නේද? ආලප් මුර්කි අර මියුරු තෙපුල් මහේෂ් මට වෙලාවට හිතනවා මේ ලොකු අසාධාරණයක්ද කියලා මේ ඔක්කොම ඩුවට් නවා යුගල ගීත. අනික මේ මම හිතන්නේ බ්‍රීතිං ස්පේස් එකක්වත් නැහැ. මේ මේල් ෆීමේල් මේ තරමට පිරිච්ච සින්දු මේවා රදසනායකගේ සංගීතය. ඉතින් ලොකු අභියෝගයක් මේ. ඔව් ඒ ගායනවා. මම දැක්කර මියුරු තෙපුල් කියන තැන හැම මේ මමයි ඔබයි දෙන්නම එක සැරේ එක විදිහට එක වින්දා. ඒත් එක මම දැක්ක දෙයක් මේ රංජන් මේ තබ්ලාව රංජන් තබ්ලා වාදනය කරනකොට අපේ රංගකලන් සූරිය මහත්තයාත් තබ්ලා වාදනය කරනවා. මෙහෙම. මම බැලුවා ඒ බායක හරියට වදින තැන හරියටම හරි. පස්සේ දැනගන්න ලැබුණේ මම විමසනකොට මේ හොඳ තබ්ලා වාදකයෙක්. හොඳමත් නෑ. අර කනට ගහනවා කියන්නේ. ඊයර් එකට ඇහිච්ච දෙක. හොඳයි. අපි ගීත දෙකක් රස වින්දා. මෙන්න තව සුන්දර ගීතයක්. මේ ගීතයත් එක්ක ඔබටයි මටයි දෙන්නටම එතෙන්න පුළුවන්. දැවටෙන්න පුළුවන් ගීතයක් මේ. අකලට වටමහ වරුසාවක්සේ අසුබ දිනක අසුබ පැතුමක්සේ මා හැර ගිය ඔබ ඇයිදෝ නොසිතූ මොහොතක ඇයිදෝ යලි ආවේ. කවුද මේ ආවේ? කවුද ඔබට මෙහෙම කිව්වේ? මේ ගීතේ මට මම කැමතිම කොටස තමයි සංගීතය. පදමාලාවත් එහෙමයි. නමුත් මේකේ මම ඉහළින්ම තියලා තියෙන සංගීතය මෙතන ඉන්න සංගීත අධ්‍යක්ෂවරිය. මේක මේ කාන්තාවන්ගේ කාන්තාවන් තුන් දෙනෙක්ගේ වෙහෙසක් කාර්යභාරයක්. ඔතන ඉදිරියෙන් ඉන්නේ මට මගේ මැදුමෙන්ව නන්දාමාලිනිය කියන සංගීත අධ්‍යක්ෂවරිය. අර මහේෂුත් කිව්වා වගේ අපි දැන් හිමින් කතා කරන වෙලාවේ පුදුම මේ පරිත්‍යාගශීලී බවක් තියෙන නන්දක්කගේ මේ තනුව සහ සංගීතය වෙන කෙනෙකුට දීමේ. සංගීත ඛණ්ඩ කවදාවත් අමතක වෙන්නේ නැති සංගීත ඛණ්ඩ. නිරංජලා සරෝජිනියගේ බොහොම මధుර හඬයි පදමාලාවයි අරුතයි දයාදල්විස් මහත්මියගේ පද අරුතයි මේ නන්දාමාලිනී කියන අධ්‍යක්ෂවරිය මම හිතන්නේ සින්දු 10ක්වත් සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා කියලා. හැබැයි හැම ගීතයක්ම ඉතාමත්ම සුන්දරයි. නන්දාමාලිනී කියන ගායිකාව නම් අපි දන්නවා. නමුත් සංගීත අධ්‍යක්ෂවරිය නිහඬ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ මට හැමදාම තියෙනවා. ඒකේ තව සංගීත දස්කම් ඉතාම පුළුල් කියලා මට තේරෙනවා මේ ගීතය දිහා බලනකොට. මම ඇත්තටම ආස මේකේ සංගීතය. ඒ නිසාද තෝරගන්නේ? ඒ නිසා. මේ ගීතයේ ඇතුලේ තියෙන ආමන්ත්‍රණය ඔබටත් පොදුයි මටත් පොදුයි. එහෙම කවුරු හරි නෑ කියනවා නම් ඒ කෙනාට මේ ගීතේ විඳින්න බෑ. උදාරටත් පොදුයි. උදාර අපේ ජීවිතවලට මොන තරම් අය බිකම් කරලා ඇද්ද? ඒ අතරින් කී දෙනෙක් අපේ ජීවිත ඇතුලේ ඉන්නේ නැද්ද? අපි කී දෙනෙකුගේ ජීවිත ඇතුලේ ඉන්නේ නැද්ද? කී දෙනෙක්ද කියලා කියන්නේ එකකට වැඩි නම් බහුතරයක්නේ. 100ක් විතර කියලා හිතන්න එපා. හැබැයි නොසිතූ මොහොතකේ අය අපිට නැවත මුණ ගැහෙනකොට හදවතේ කෑ ගහලා කියන්න බැරි දේවල් තමයි මේ නිර්මාණය තුළ තියෙන්නේ. ආයි එන්න මේ ගීතය ඇතුළට. කාවර වැට්ටුවත් අපිට අපිව රවට්ටන්න බෑ. මේ ගීතය තුළට එන්න. ඇවිල්ලා හොඳට විඳින්න. විශිෂ්ට නිර්මාණයක්. නන්දාමාලිනිය දැන් ආශ්චර්යයෙන් මෙතනට මේ මොහොතේ එනවා නම් විම පෙරලිලා අම්මා තාත්තා වඳින විදිහට වඳින්න පුළුවන්. වන්දනාමාන කරන්න පුළුවන්. විශිෂ්ටයි. මේක විඳින්න. ගීතයකට වඩා වැඩි යමක් මේක තුල තියෙනවා. මේ ඔබ මේ මං ගන්න. शुभ दिनेक शुभ पैतुभात
ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යලි ආවේ පෙරදාමින් හද මල් පිපුනාදෝ සතුටු කඳුළු මුව නග මිදුනාදෝ අතීත ආදර නටබු අතරේ මන්දිර මෙව්වාදෝ සුවක් නැති නොසිතනු මැන සංකා ඔබෙන් ලබනු කුමටද අනුකම්පා රජෙකුට හිමි වූ මාදැන් පැජිනකි සතුටයි කිරුළ අපේ හෙට හමු වීමෙන් කිසිදු පලක් නෑ ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ විමසන වදනට පිළිතුරු දෙන්නම් ළඟකදී ලබන දිනේ අකලට වටමහා වරුසාවත්සේ අසුබ දිනක සුබ පැතුමත්සේ මාහැරගිය ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යලි ආවේ ඇයිදෝ යලි ආවේ ඇයිදෝ යලි ආවේ හරි අපහසු ගීත මේවා ගායනා කරන්න මේ මං හිතන්නේ මේ අපිට අජිත් ඔව් මට පැහැදිලි කරපු අපි මං කියන දේ හරිද කියලා වැරදිද කියලා කියයි මේකේ මේ ගීතයේ අතරතුර නිහඬතාවයත් හොඳට පාවිච්චි කරනවා ඔව් මේ තත්පරයකින් 10කින් 10 දෙයක් විතර මේ එක ඛණ්ඩයක් ඉවර වෙලා අනිත් එකට එන තාක්කල් ඉතා ලස්සන නිහඬතාවය පාවිච්චි කරනවා ඔබ හිතන්නේ ඇයි කියලාද එච්චර නම් මං හිතුවේ නෑ මං ඒ නිහඬතාවය හොඳට වින්දනය කළා ඒ නියන්තාවේ තියලා තියෙන්නේ හිතන්න. සමහර වෙලාවට ජීවිතේ මේ අර මට මතකයි මේ පසුගිය වැඩසටහනක ජැක්සන් ඇන්තනි මහත්මයා කිව්වා මේ නෙල්ලි ගෙඩියක් කන්න ගත්තම සමහර අය නෙල්ලි ගෙඩිය ඉස්සෙල්ලාම දැනෙන තිත්ත රසය නිසා ටිකක් වෙලා ඒක හපලා එළියට විසික් කරලා දානවා. හැබැයි ඔහු දන්නේ නැහැ ඒක පිටිපස්සෙන් එන ඉතාම මధుර ඒ තියෙන සුන්දර රසය. ඒ වගේ මේ ලෝකෙ මොන තරම් අය ජීවිතවලට ආපු අය අයින් කළා නැද්ද? සමහර භෞතික දේවල් නිසා. හැබැයි පහු කාලේනව ඒ අය නැවත මුණ ගැහිච්චම කොච්චර කඳුළු වෙලා නැද්ද තනියම. මේ තුන් දිනක් එක්ක වෙලා කරපු නිර්මාණයක්. හැබැයි සමස්ත බහුතරයටම එකයි. එමනම් අපි කඳුලත් එක්ක හිටියා, අම්මගේ ආදරෙත් එක්ක හිටියා, ප්‍රේමයත් එක්ක හිටියා.
ඊළඟ තියෙන ගීතය ගැන කතා කරන්න මත්තෙන් විරාමයක් ඕනේ. ගියන් ඉක්මනට එනවා. ඔබත් එක්ක එකතු වෙනවා. දැන් ඔබයි මමයි නැවතත් සජීවීව. රංගකලන්සූරිය මහත්තයා මට තාම යන්න හිතෙන්නේ අර අකලට වටමහා ගීතෙන් එළියට. ඒක හරි අමාරු වැඩක්. මේ වගේ සුන්දර ජීවිතත් එක්ක බද්ධ වෙච්ච මෙහෙම ගීත ගෙනවිත් රසවින්දයන් පස්සේ එතනින් තව ගීතයකට යන්න එක විරාමයක් මදි. ඔබට හිතෙන්නේ නැද්ද මේ මට ඔබෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා නමුත් ඔබ කියපු දේවල් එක්ක මට ඒවට යන්න බෑ. එහෙම අත්දැකීමක් නැතුව මම එහෙම අහන එකත් හරි නෑ. මේ වගේ අත්දැකීම් ඔබේ ජීවිතේ තිබිලා නැද්ද? නෑ දැන් මේ ගීත රස විඳින්න අත්දැකීම අවශ්‍ය නැහැ නේ. නෑ අවශ්‍ය නැහැ. තිබිලා නැද්ද? නමුත් තියෙන්නේ නැති හැබැයි මට මතක නැහැ. අමතක වුණත් කමක් නැහැ. එහෙම තියෙන්නේ නැති කියලා හරි මතක තිබුණා නම් නේද? ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔබේ ජීවිතය ඇතුළට එන්න උත්සාහ කරපු අය ඉන්නේ නැති. පෞකාලීනව දැන් හිතෙන්නේ නැති මේ මම එතන හිටියා නම් එතන මමනේ ඉන්නේ කියලා. මම කියන්නේ ඔබටත් එහෙම හිතිලා නැති වෙලා යන්නත් ඇති. සාධාරණයි. ඒක සාමාන්‍යයි. එහෙම නොවුනොත් තමයි ගැටලුව. ඔව්. ඒක තමයි. විශේෂයෙන් ඔබ වගේ කෙනෙකුට විශේෂයෙන්. නේද? ඔව්. ඔව් කියන්නකෝ ලෝභ නැතුව. ඔව් ඔව් ඔව්. සාධාරණයි. ඔබ තෝරනවා මේ සුන්දර ගීතයක් මේ සුරතලයට කවි කියමින් එහෙ මෙහෙ ගිය මන් බාල බොළඳ බස් දොඩමින් කැලේ පැනනවා. ඇයි මේ ගීතය ගේන්නේ? ඕක ඇත්තටම කියනවා නම් මේ මම අපේ නෝනට විහිළු කරන ගීතයක්. අපි දෙන්න අඳුනගෙන හාද වෙන්නේ බොහොම තරුණ කාලේ. භද්‍ර යවුනේ අවුරුදු 15 16 වගේ කාලේ. භද්‍ර යවුනේ. ඊට පස්සේ අපි ඉතින් අවුරුදු 8ක් විතර ප්‍රේමයෙන් ඉඳලා ඊට පස්සේ තමයි කසාද බඳින්නේ. ඒත් අවුරුදු 20කට කලින්. ඉතින් අවුරුදු 15 16 කියන්නේ ඉතින් කැලේ පයින් කාලේනේ. ඔව්. ඔව්. ඉතින් ඒ කාලෙම අල්ලා හිර කරගත්තා. ඔව්. ඒ කියන්නේ දැන් වෙන අත්දැකීමක් විඳින්න හම්බෙලා නෑ. ඒ කියන්නේ විරහාවක් නෑ. තමන් හින්දා විරහව දීපු කය විරහව ගත්තා නෑ. ඔව්. ඉතින් අදත් එනවා. ඔව්. දැන් යන්නේ හැමතැනම එනවා. ඉතින් කියන්නේ කතාව කොහොමද මේ ඉතින් හරි මේ මම ආසයි මේ සින්දුවේ තියෙන කිරිලොල් ගතියට. ඒ භද්‍ර යවුනේට ඒගේ බාලරියෙන් පිට මං යෝනියට පියමන්නේ ප්‍රියලඳුනේ ඔබ නිසා. ඉතින් ඊට පස්සේ වගකීමක් එනවනේ හිතට. තව කෙනෙක් ඉන්නවා මං තනියෙන් නෙමෙයි. ඉතින් කෑම ගන්නකොට ඊට පස්සේ මතක් වෙනවා. ඉතින් යෝනියට පියවෙන්නේ පියලඳුනේ ඔබ නිසායි. ඔබ ඔය කියන විදිහට හැම මොහොතෙම දෙන්නෙක් ගැන හිතන්න වෙනවා. අර රැලෙන් වෙන්ව පීනා යන ආදරවන්ත ඉන්දුටිමි. ස්වභාව ධර්මයක් විදිනවා ඊට පස්සේ. දැන් මෙච්චර කල් කැලේ පැන ගස් කොළන් වල ගෙඩි කඩා හිටපු අපි ඊට පස්සේ සුන්දරත්ව විඳින්න පටන් ගන්නවා. සෞන්දර්යය විඳිනවා. ඒක ඔකට හැමතැනටම ආදේශ කරන දෙයක් දැන් එක්කහුව වෙනවා. මේ සින්දුවේ තියෙන කිරිලෝල් ගතියත් එක්කම ජීවිතයේ ලස්සන කතන්දරයකුත් කියලා දෙනවා අපි. එක තැනකින් එක අවධියකින් තව අවධියකටපත් වීම කියන්නේ. ඔය අර සංක්‍රමණය වෙන අර සංක්‍රාන්තික සමය තමයි අවුරුදු 15 16 17 කියන්නේ. ඔතනින් හරි පැත්තට මෙහෙම පියමන් කළොත් හරියටම හරි. ඔතනින් වැරද්දකට මුහුණොත් එතනින් ඒ විනාශය ආරම්භය. ඒක ඒවට විවිධ කාරණා බලපාන ඇති මහේෂ් මං හිතන්නේ. සංසාරික පුරුදු, සංසාරී බැඳීම්, එතකොට අපේ දෙමව්පියන්ගෙන් අපිට නාභාෂ, අපේ පරිසරය, අපි ආශ්‍රය කරන මිතුරුයෝ මේක තනි සාධකයකට දාන්න බෑ. ඉතින් ඒ වගේ බැඳීමකට යෑමත් අර ඔක්කොම එක්කහුව වෙලා හිතන විදිය, අපි කල්පනා කරන විදිය, තෝරා ගැනීම. ඒ කියන්නේ ඔබ හැමදාමත් තෝරාගත්ත දේවල් හරි නිවැරදි. ඔක්කොම කියන්න බෑ. සමහරවිට වර්ධින්න පුළුවන් එහෙම 100% නිවැරදි වෙන්න බෑනේ. මේ දක්වා. ඔව් බොහෝ දුරට බහුතරය හරි කියලා මං හිතනවා. විශේෂයෙන්ම මේ භද්‍ර යවුණෙන් වගකීම් සහිත දේවල් වලට යොමු වෙන්න ගත්ත තීරණය හරි. ඒක නම් ඒක ඉතින් අර අම්මා නැති අඩුව එතනින් පිරුණා. හොඳයි.
මේ ගීතය තේරුවේ ඔබනේ? මම තේරුවට ඇය විරුද්ධ වුණා. හැබැයි පස්සේ පොඩි උමනාවකුත් තිබුණා මේක කියාගෙන. මේ ගීතය මීට කලින් ගෙනාව වැඩසටහනට අපේ මේ විද්වත්තියක් ඒ කියන්නේ අපිත් එක්ක එකතු වෙච්ච ගීත තෝරන චරිතයක් මේ මට මතකයි අමා වජිරා අමා දිසානායක වගේ මට මතක කපාට උඩට ඉන්නේ. ඇය කියනවා මේ තමයිලු පිරිමි ළමයෙක්ගේ මල් වරවීම. දැන් ගෑනු ළමයෙක් මල්වර වෙච්චම ඒක උත්සවාකාරයෙන් සමරනවා. නමුත් පිරිමි ළමයෙක් මල්වර වෙන අවස්ථාව ගැන හොඳට කතා කරපු ගීතයක් කියලා ඒ කියන්නේ. ඒකෙත් වැරද්දක් නෑ වගේ මට දැනෙනවා. මොකද එකම තර්කයේ ඔබ මල්වර වෙනවා ඒ නිසා. එකම තර්කය අපි කියන්නේ. එකම දේ කියන්නේ. දෙවිදිහකට. ඔව් මම මගේ පුදුලියක් දෙකීමත් එක්ක ඒක බද්ධ කරගත්තා. ඔව්. ඇය ඒක කාන්තාවක් විදිහට දකින්න විදිහ. අපි මේ ගීතයත් විඳිමු අපි උදාර ගහන්නේ. උදාරට මේ ගීතය දැනෙන්නේ කොහොමද? කවුද ඔබේ කෙලිලොල් විය ඔබේ අර ඊටාම සුන්දර ළමාවදියේ ඉඳලා ඔබේ සිහින කුමාරෙක් ඔබට හිටියේ නැහැ මම දන්න තරමේ. නෑ එහෙම සිහින කුමාරෙක් හිටියේ නැහැ. හරි කාලෙදීම විවාහ වුණා. හරි කාලේ තීරණය කරන්නේ කවුද? ඔබද ඇයද ඔහුද? කවුද අපිද? මම. ඉතින් විවාහයයි ප්‍රේමයයි කියන්නේ දෙකක් නේ. ඔව් ඉතින් ඒකට මං හිතන්නේ අධ්‍යාපනයේ කාලේ මම හිතන විදිහට මගේ මුල්ම ඉලක්කය වුණේ අධ්‍යාපනය හරියට කරන එක. ප්‍රේම කළොත් ඉගෙන ගන්න බෑද? ඒක එක එක්කෙනාට අනුව වෙනස්. ඔයාට බෑ. මම නම් කළා. නෑ අත්දැකීම නැති නිසා මට ඒ ගැන කියන්න බෑ. අනිත් සැරේ එනකොට කියන්න බලාගෙන ඉන්න ඕනේ. හරි නෑනේ වැඩි අපහසුතාවයක්පත් කරන්න. ඔබ ගයන්න. පිය ලඳුනේ
බුලඳ බස් දොඩමින් කැලේ පැන්න මං බාලවියෙන් පිට මංගේ යොවුන් වියට පියමැන්නේ පිය ලඳුනේ නුඹ නිසාය පොතලේට කවි කියමින් එහි මෙහි ගිය මං බාල බුලඳ බස් දොඩමින් කැලේ පැන්න මං බාලවියෙන් පිට මංගේ යොවුන් වියට පියමැන්නේ පිය ලඳුනේ නුඹ නිසාය. පොදු අත්දැකීමක් නේද? සුන්දර විදිහට ගොනු කරලා තියෙන්නේ. ඔබේ ජීවිතයට ඇය ආවට පස්සේ ඇයගෙන් ලැබිච්ච දායකත්වයේ සහයෝගය ගැන මොකද හිතන්නේ? මම බොහොම කෙටියෙන් කිව්වා අම්මාගේ අඩුව පෙර වුණා කියන එක. ඒක තමයි දෙන්න පුළුවන් ඉතින් හොඳම නිර්වචනය. මම පැහැදිලි කිරීම. හැබැයි අර හැම සාර්ථක පිරිමියෙක්ම පිටිපස්ස ඉන්නවා කියනවනේ ඉතින්. හුඟක් ඉතින් මම මගේ සෑම දෙයකටම එකඟ වෙන්නේ නැහැ හුඟක් වෙලාවට. නමුත් ඉතින් අවසානයේ මට කැමති දේ කරගෙන යන්න ඉඩ දෙනවා. සමහර වෙලාවට දැන් ඒ දෛවයේ තිබුණ හින්දා ඇය ආවා. එතන ඇය නෙවෙයි වෙන කෙනෙක් ආවනම් ඒත් ඔබ ආපු ගමන් වල මෙහෙම වෙයිනේ. නෑ නෑ නෑ. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. මම හිතන්නේ ළඟටවත් එන්න බැරි වෙයි. මොකද ඒ තියෙන නම්‍යශීලී භාවය, ඒ තියෙන තේරුම් ගැනීම මම හිතන්නේ මට වඩා හුඟක් ඉස්සරහට ගිය කමක් විතර තියෙනවා. ඉතින් දැන් විශේෂයෙන් මේ තනතුර බාර ගන්නකොටත් ඇය සෑහෙන විරුද්ධ වුණා. මොකද ඇය කැමති නැහැ රජයේ රැකියාවක් තනතුරක් මා බාර ගන්නවට. නමුත් මට උවමනා වුණා මා දන්න දේන් යමක් මේ රටට කෙටි කාලයකට හො කරන්න ඕනේ කියන එක. ඉතින් ඔය ගැන සෑහෙන මතවාද අරගල සිද්ධ වුණා. අවසානයේ ඉතින් අකමැත්තෙන් වුණත් මා කරන දෙයට උපරිම සහාය දෙනවා. ඒක ඉතින් ඒකේ තියෙන නම්‍යශීලීත්වය. සමහරවිට මම එච්චර නම්‍යශීලී නොවෙන්න පුළුවන් එයාගේ ප්‍රශ්නෙකදී. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. අපෝයති. තියෙනවා නේ. අපෝයති. අනන්තවත් ඇති. ඒ කියන්නේ ඔබ පුරුෂාධිපත්‍යය මුල් කරගෙන ජීවත් වෙන කෙනෙක්ද? එහෙම නෑ. ඔබ අපිට උගන්වන ගුරුවරයෙක්. ඔබ ස්ත්‍රීවාදය ගැන කතා කරනවා. පුරුෂාධිපත්‍ය ගැන කතා කරනවා. ජනමාධ්‍යවේදය ගැන කතා කරනවා. ඔබ එතකොට පුරුෂාධිපත්‍ය මුල් කරගෙන ජීවත් වෙනවා. ඒක ඉතින් එක එකනා දකින විදිය. නමුත් එහෙමනම් ඉතින් ඒ දැඩි පාලනය මගේ නැහැ කොහොමත් නෑ. මේ කටයුතු කරගෙන යනවා. නමුත් ඉතින් අපි පොඩ්ඩක් ඉතින් අපි චරිත විදියට ගත්තාම ටිකක් ඒක තමයි. තනි මතයක ඒ වචන ගොඩකින් කියන එකට අපි විෂයානුබද්ධව කියන්නේ මොකක්ද? හිර කළාමාව ගැන. පුරුෂාධිපත්‍ය තමයි. නෑ එහෙම වුණොත් එතන තියෙන නිදහසක් නැති වෙන්න එපා. ඇයට නිදහසක් නැති වෙන්න එපා මහේෂ්. එහෙම වෙන්නේ නෑනේ. එහෙම කරන්න බෑ. නමුත් යම් තීරණ සමහරවිට ඒ ඇය දකින්නට වඩා ටිකක් එහාට මම දකින්න පුළුවන්. මට තියෙන අත්දැකීම් සහ මගේ තියෙන මට ඕනනම් කෙලින්ම ඇගෙන් අහන්න පුළුවන් ඉස්සරහා ඉන්නවා. මම එහෙම නැතුව ඔබෙන් අහන්න. හැබැයි ඇය වුවත් ඔක තමයි කියන්නේ. ඔව් කතා වෙලා ඉන්නත් ඇති. හරි. ඔබතුමා අපිට දෙනවා මේ සුන්දර ගීතයක්. සුන්දර මිනිහෙකුගේ සුන්දර ගීතයක්. මවින් පෙර මහත්මයා ගායනා කරන මේ ඔබේ ආදරේ. ඊට කලින් මම එකක් තෝරලා තියෙනවා. සුදු මුදුරල පෙළ. සුදු මුදුරල පෙළ. ඒක හරි. මම මේ ගීතයට වැඩි ආසාවකින් ඉඳගෙන ඉතින් පල්ලෙහාට ආන්නේ. ඒ ගැන ටිකක් කතා කරමු. මම තාසයි ගීතේ. නමුත් සුදු මුදුරල පෙළ. නීලා වික්‍රමසිංහ මහත්මිය සහ මේ පිරිසක් ඉන්නවා එතන. ටීඑම් ප්‍රමුඛ ගායක. උදාරට තනියම මේක කරන්න වෙනවා. මම මේකේ මෙතනත් මං ඉන්නේ පද රචකයට කුල්රත්න ආරියවංශ කියන
මහා දෙවන්ත චරිතයට. දෙවන්ත නමුත් නිහඬ තාම නිහතමානී. තාම නිහතමානී චරිතයට. ඊට වඩා නිහතමානී වෙන්න බෑ කෙනෙකුට. නෑ එතනින් සමහරවිට අපිම දොස් කියනවා. ඔව්. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ කියලා. මට මතකයි එතුමගේ උපන්දිනයකට. මට මතකයි 50 50 වෙන්න ඕනේ. ඒතර මම ඩේලි නිවුස් පුවත්පතේ මම හිටිය ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති කතෘ තනතුරේ වැඩ කටයුතු කරන අතරේ මට බාර වෙලා තිබුණා ස්ටේජ් ඇන්ඩ් ස්ක්‍රීන් කියලා පේජ් එකක් කරන්න. ඒ කියන්නේ කලා පිටුව කරන්න. මම ආසාවෙම පටන් ගත්ත එකක් මම නම දාලා මම පටන් අරගෙන මට මතකයි ප්‍රමෝද සිල්වා තමයි නම දැම්මේ ස්ටේජ් ඇන්ඩ් ස්ක්‍රීන් කියලා. ඉතින් ওই කලාකරුවෝ ගැන ලියනකොට මට හිතෙනවා මොකක් හරි වැඩක් කරන්න බැලුවනට මේ කුලරත්න මහත්මයාගේ උපන්දිනයේ දවසේ මම එතුමාටත් නොකිය ලිපියක් ලිව්වා. ලොකු ලිපියක් පිටුවක ලිපියක් ලිව්වා. ඒ මනසට පිටුවක් වෙන් කරන ඩේලි නිවුස් වගේ පුවත්පතක යුතුයි. ලිව්වහම මට අරගෙන බැන්න බැනිල්. මට ඉතින් පුතා කියලා කතා කරන්නේ. පුතා ඇයි මෙහෙම දේවල් කරන්නේ? ඩේලි නිවුස් කියන පුවත්පතේ පිටුවකට මං වටිනවා. වටිනවද කියන ප්‍රශ්නේ තමයි මට අද වගේ මතකයි. මොකද මම නිහඬ වාහනේ හිටියා මොකද ඔහු ඒකට අනිවාර්යයෙන්ම සුදුසු නිසා. අදත් එහෙමයි. අදත් ඉතින් අනුන් වෙනුවෙන් අනුන්ගේ දේවල් වලට අපි හොඳ සුන්දර කතාවක් තියෙනවා මහේෂ්. මම උසස් සාමාන්‍ය පෙළ කරලා අම්මටත් එතකොට ටිකක් අසනීපයි. පිළිකාවක් ඇදලා අම්ම හිටියේ. අම්මට ටිකක් අසනීපයි. සාමාන්‍ය පෙළ කරලා අපි ගෙදර ඉනකොට මම මේ කියන්නේ 1987. අපි අර උසස් පෙළ කරන්න ටික කාලයක් ඉන්නවනේ ඉන්නකොට කුලරත්න ආරියවංශ මහත්මයා අපේ ගෙදරට ආවා. ඉතින් අපි දන්නවා අපි ওই ගීත රචකයෝ පස්සේ ඇවිද ඒ සින්දුවේ පිස්සුවේ යන කාලේනේ. ඇවිල්ලා කිව්වා පුතා මේ යාළුවෝ ටිකත් එක්ක එක්කවලා වැඩක් කරමු. අපේ ශ්‍රී ලංකා ආයතනයේට අවුරුදු 10ක් පිරෙනවා. ඒ හින්දා අපිට ලොකු ප්‍රදර්ශනයක් කරන්න ඕනේ. අපි කලා භවන අරගෙන ජෝන්ද සිල්වා පරිශ්‍රය අරගෙන අපි ලොකු මේ හඬපටේ විකාශය ගැන වැඩක් කරමු. ඔයගොල්ලෝ රිසර්ච් ටික කරලා ඔයගොල්ලෝ වැඩේ බාර ගන්න කියලා. මේ අවුරුදු 16 15 අර කැලේ පැනලා ඉන්න කාලේ. ඉතින් අපි මගේ මිත්‍රයෝ ටිකක් අපි 5-6 දෙනෙක් එකතු වෙලා ශ්‍රී ලංකා දශකය කියලා අපි ලොකු උත්සවයක් කළා. එතනින් තමයි අපි ඔය පිරිසට එක්කහුනේ. ඉතින් ඒ හරි සුන්දරයි දවස්. මේ කලාකරුවොත් එක්ක අපි කුලරත්න ආරියවංශ මහත්මයා ඉතින් අපි උදේට කාර් එකේ දාගෙන පබ්ලික් ලයිබ්‍රරි එකේ යනවත් බස්සනවා. තෝස් එකක් කන රුපියල් 50ක් දෙනවා. අපි ඉතින් අපිට ඒක ලොකු ගාණක් ඒ දවස්. අපි 4 දෙනෙක් අපි ඔය ශ්‍රී ලංකා දශකය කළා. විශාල දෙයක් ඉගෙන ගත්තා. හොඳ හිතවතුන් පිරිසකුත් ඇති වුණා. ඉතින් ඒ ඉඳන් ආපු වැඩිහිටි හිතවත්කම අදත් තියෙනවා. අදත් එහෙමයි හෙටත් එහෙමයි. පුදුම චරිතය ඒවා. පුදුම ඉංග්‍රීසියෙන් කියන්නේ unassuming characters කියලා. ඒ වගේම එතුමාගේ නිර්මාණ එක්කහු කළාම කොයි ගීතයද එතුමගෙන් තෝරගන්නේ කියන ප්‍රශ්නේ අපිට තිබුණා. ඔව් ඇත්තටම. එතුමා කරපු නිර්මාණ අතරින් වැඩිපුරම අපිත් එක්ක ගැවසිච්ච නිර්මාණයක් තමයි මේ සඳ හොරෙන් ඇවිත් අපේ ආදරේ දිහා බලන්න. නමුත් මේකත් බොහෝ ප්‍රේමණීය ගීතයක්. ඔබ තෝරන්නේ අපේ උදාර කාර්ය පෙරමගේ හඬින් මේ ගීතය. රෝහණ ගැන පොඩ්ඩක් කියන්න ඕන. රෝහණ විරසිංහයන් ගැන ඉතින් අපි මම හිතන්නේ ඒක ඉතින් වචන නැහැ ඒ ගැන කියන්නේ ඒ සංගීත ඒ කර්මාන්ත ශාලාව. ඔය ඒකට විකල්ප නැහැ. ඔව් දැන් ඔය සමහර චරිත බිහි වෙලා තියෙනවා මේ අපි දැන් මුළු පෘථිවියම මේ ගැන හිතන්නේ නැතුව අපේ මේ පුංචි දෙවයිනට ගත්තම සමහර චරිත බිහි වෙලා තියෙනවා. එම චරිතයේ එපමණමයි. අනික ඒ එක නිර්මාණයක් තව නිර්මාණයක් හා සැසඳෙන්නේ නැහැ. අහසට පොළොව වගේ. එක වාද්‍ය ඛණ්ඩයක් අපිට අනික් එකකින් ඇහෙන්නෙත් නැහැ. ඒ විවිධත්වය අර කිව්වාගේ ඉතින් ලෝකෙටම එක්කෙනයි. එච්චරයි. නැවකට එකයි කියන්නේ ඉස්සර අපි. ඔව් ඒ දවස්වල නැව මුළු ලෝකෙටම එච්චරයි. හොඳයි අපි ගීතය විඳිමු.
සුදු මුතුරල පෙළ ඉඳුරු කොදියුවේ පාවඩ පලසෙලා සිඳුලඳගෙන දුන් මුතු කැකුලන් සිත් ඔබ මට තිලින වෙලා යුග දිවි වෙල්ලේ අඳුරු ඉසුවේ මුකුලිත සිතෙහි සලා අරුණෙල්ලක් සේ නුඹ මින පායා සනහස ජනිත කළා සුදු මුතුරල පෙළ ඉඳුරු කොදියුවේ පාවඩ පලසෙලා සිඳුලඳගෙන දුන් මුතු කැකුලන් සිත් ඔබ මට තිලින වෙලා සැඩරල රැල්ලේ සැලින කැදල්ලේ රැඳුනිමි සරණ සොයා පවනල්ලක් සේ නුඹ හැද ආවෙමි ඔබ හද සැදින සුදු මුතුරල පෙළ ඉඳුරු කොදියුවේ පාවඩ පලසෙලා සිඳුලඳගෙන දුන් මුතු කැකුලක් සේ ඔබ මට තිලින වෙලා හොඳයි අද අපේ සිහිනය කිරෑ වැඩසටහනට ගීත තෝරන්න. ඒ කියන්නේ තමන් කැමති ගීත 10 අරගෙන වැඩසටහන උපවත් කරන්න, රසවත් කරන්න, ප්‍රාණවත් කරන්න, ඔබ කුල්මත් කරන්න, ඔබ අස්වසාලන්න, ප්‍රේමණීය හැඟීම් වලින් ඔබේ හිත උද්දාමයටපත් කරන්න. මේ කොහොම කිව්වත් එන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කලන්සූරිය මැතිතුමා. එතුමාගේ ගීත ගායනා කරන්න අපි අද තෝරගන්නේ අපිත් එක්කම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් එක්ක ශ්‍රී ලංකන් ලයිව් තරඟයත් එක්ක දිගු කාලීනව ගැවසිලා ඒ පරිචය ඒ පරිණතභාවය ලබාගෙන ඉතා හොඳ හැකියාවක් සහිත තරුණ යුවතියක් කාන්තාවක්. ඇය අපේ උදාරකාරියක් පෙරම. ඉතින් මේ දෙන්නගේ සුසංයෝගය තමයි අද දවසේ අපේ වැඩසටහන ආලෝකමත් කරන්නේ. දැන් තෝරනවා ඔබ මම අර මුලින් ඉක්මනින් ඔබෙන් විමසන්න හදපු ගීතය මේ ඔබේ ආදරේ දෙවැනි පෑතිස් රජ දවසේ ශිලාලිපියක් වගේ. ඒ කියන්නේ මේක තිය තරම් තීරුම් ගන්න බෑ. හිටපු ගමන් හරි ඉක්මනට වෙනස් වෙනවා. හැබැයි සමහරවිට වෙනස් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ශිලාලිපිනේ. ඔව් ඒවා වෙනස් වෙන්නේ නැහැ. කියව ගන්න. ඒකේ නව නොකියන කාරණේ තමයි වටිනාකම. ඔව්.
දෙවැනි පෑතිස් රජදවසේ ශිලාලිපියක් අපි කොච්චර ආරක්ෂා කරනවා. ඔව්. හරි පෞරාණික වටිනාකමකින් යුක්තයි. ඔව්. අනික ඒ ශිලාලිපි වල නිකං දේවල් නෙමෙයිනේ මහේෂ් කිව්වේ මහ විශාල පණිවිඩ. ඒ රජවරු සෙල්ලිපි වල ලිව්වේ කියන්න කිව යුතු ලෝකයේ දැනගත යුතු පණිවිඩ අපි දැන් ඔය තොරතුරු දැනගැනීමේ පනතෙන් කරන අතද නේකනේ. ඒක. ඒක හරි. ජනතාවට දීපු තොරතුරු. නමුත් මෙතන මේ සෙල්ලිපියක තියෙනවා මහ විශාල පණිවිඩයක් වටිනාකමක්. අපි ආරක්ෂා කරන දෙයක්. ඔබේ ආදරෙත් ඒ වගේ. හැබැයි ඉස්පිලි පාපිලි නෑ. බින්දුණු වදන් වැකි නෑ. කියවා ගන්නට බෑ. ප්‍රශ්න ගොඩක්. ඔව් මම කැමතියි දැන් ඔබ ගීතේ අපූර්වට ලඝු කළා ඉතාම වටිනා තැනකට. මම පොඩ්ඩක් චුට්ටක් පල්ලෙහාට ඇවිල්ලා අහනවා. දැන් මේ වගේ මේ ප්‍රේමයත් එක්ක මේක ලඝු කරගත්තොත් මේ ආදරය හරි සුන්දර ඇති නේද? කියන්නේ පුදුම සුන්දරක් නේ ඔක තියෙන්නේ. ඔව්. ඔව්. අවුවැසි වතුරින් පීඩිත වී සියවස් ගණනක් අකුරු මේකී ඔය හරි මොනවා තිබුණත් මේක හරි වටිනවා. වටිනවා. ඉතින් උකත් අපේ ජීවිතේ කතන්දරයක් නේ. ඔව්. හිතා ගන්න බෑ. බෑ. ඒක පැහැදිලි කරන්නත් බෑ. ඔව්. මොකද බ්‍රාහ්මී අක්ෂර වලින් තියෙන්නේ. තියෙන්නේ. ඔව්. ඔව්. මේක කියව ගන්නත් බෑ හැබැයි හරි වටිනවා. නේද? මොන ප්‍රශ්නාවක් වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ සෙල්ලිපියක්. සෙල්ලිපියක්. ගලේ කොටපු අකුර වගේ තියෙනවා. ඔව්. 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 මේ සුනිල් ආරියත් මහත්මයාගේ නිර්මාණයක් වෙනවා. ඔතුමා මන් දන්නේ මේ මම මේ සින්දු ලයිස්තුව හදලා මම මුලින්ම කතා කළේ කුලරත්න ආරියවංශය. එතුමා පුළුවන් තරම් ටික මට බේරලා දීලා කිව්වා මේ දෙක තුනක් තියෙනවා ඒ ටික පොඩ්ඩක් සුනිල්ගෙන් අහගන්න කියලා. ඉතින් මට මෙතන පොඩි විවිධත්වයකුත් ඕන වුණා. ප්‍රේම කීර්ති, එතකොට අපේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ වගේ අයත් ඉතින් ඉන්නවනේ අපේ චරිතවල. බලනකොට අවුල ලියා ගන්න ගිය තුනම සුනිල් ආරියත්නයන්. හා. 10න් 3ක් එතුමාගේ මම මේක කිව්වා මේක හරි අසාධාරණයි. මේ වෙන කෙනෙකුට ඉඩක් දෙන්නෙම නැති පාටක් තියෙනවා කියලා. හැබැයි තව අනතුරු ඇඟීමකුත් කළා. කිව්වා රංග ඔය ඔබේ ආදරය වගේ ගීත කියන්න හරි අමාරුයි කිව්වා. බොහොම අමාරුවෙන් කියන්න තියෙන ගීත ඉතින් ප්‍රවේශමෙන් ගායනා කරන්නත් වෙයි කියලා කිව්වා. ඇත්ත. ඒක ඇත්ත. මොකද කියන්නේ? ගායනා කළා බලන්න. දැන් ඔබ තාම සෙල්ලිපිය කියවන්න පටන් ගත්තා විතරයිනේ. ජීවිතේ හොඳයි. දැන් කොච්චර දුර කියවලා තියෙනවද? අවුරුද්දක් විතර කියලා. අපෝ තව ගල්ලයි තව 4-5ක් කියවන්නකෝ. ඒත් මදි. නේද? මම 20ක් තිස්සේ කියනවා තාම කියව ගන්න බැරි වුණා. බෑනේ. ඔව්. තව කොච්චර කාලයයිද ඔක හරියට කියව ගන්න? කියවලම් බලන්න. අර ඕනෑ බෑ වගේ. කියවලම් බලන්න දැන්. දැන් මේ දවස්වල ඉතින් වැඩිපුර කියවනවනේ නේද? සෙල්ලිපියම තමයි. ඔව්. මේ ගීතයේ ගායලා අභියෝගයක් තියෙනවා කියලා කියනවා. මම හිතනවා ඔබට ප්‍රශ්නයක් වෙන්න ගන්න නැහැ කියලා. අභියෝගේ බාර අරගෙන කියනවා නේද? අනික මේකේ මේ සංගීතය ගැන පොඩ්ඩක් කියන්න වෙනවා. ඔව්. මම හිතන්නේ මේ පුන්නිසිරි මහවර්ත කියන්නේ මේ තාම මේ නිර්මාණ දෙක තුනක් වගේ කරපු කෙනෙක්. නමුත් මේකේ සංගීතයම පුදුම මිහිරි බොහොම සරලයි. නමුත් තාම මිහිරියාවක් තියෙනවා මර්වින්ගේ මම හිතන්නේ හඬත් එක්ක ඒක හොඳට ගැලපෙනවා ඒක. ඉඳලාම බලමු. අපි කියමු එහෙනම් හැමෝම එක්ක වෙලා. මං හිතනවා ගෙදර ඊරද දවසේ ඉන්නකොට නිදහසේ දෙන්නම ළඟ ඉන්නවනම් සෙල්ලිපි කියවන අය. සෙල්ලිපි කියවන අය. සමහර සෙල්ලිපි කියවලා ඉවර ඇති. සමහර අය කියවන්න අකමැති ඇති. අලුත් ලිපි හොයාගත්ත අයත් ඇති. ඔව් නේද? නේද? අලුත් සෙල්ලිපි හොයාගත්තේ ඇති. 20ක් විතර කියවලා තේරුම් ගන්න බැරුව වෙන සෙල්ලිපියක් හොයාගෙන ඒක කියවන අය ඇති. නේද? ආයි ජීවිතේට කියවන්න කියපු අයත් ඇති. ඔබතුමා වගේ. එකක් කියවනවා. ඒක තාම කියවනවා. තාම කියවනවා. යන්තම් ආදරය කියන වචනේ ලියලා තියෙන දැක්කද? දැක්කා. හරි. කියවන්න.
වතුරෙන් පීඩිත වී බිඳී තැනින් තැන අකුරු මැකී අවැසි වතුරෙන් පීඩිත වී බිඳී තැනින් තැන අකුරු මැකී කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ ඔබේ ආදරේ දෙවැනි පැතිස් රජ දවසේ ශිලා ලිපියක් වාගේ ශිලා ලිපියක් වගේ මහවන වතුලේ අසරණ වී සියවස් ගණනක් නටබුන් වී මහවන වතුලේ අසරණ වී සියවස් ගණනක් නටබුන් වී ඉස්පිලි පාපිලි නෑ පිදුණු වදන් බැකි නෑ ඉස්පිලි පාපිලි නෑ පිදුණු වදන් බැකි නෑ ඔබේ ආදරේ දෙවැනි පැතිස් රජ දවසේ ශිලා ලිපියක් වාගේ ශිලා ලිපියක් වගේ ඔබේ ආදරේ ඒ ගීතය මමත් අහලා තියෙන ඕන තරම්. අද තමයි මම මේ විදිහට ඒ ගීතය වින්දේ. ගලපලා බලනකොට ඇත්ත තමයි. ඔබේ පමණක් නෙවෙයි කිසිම ආදරයක් හරියට තේරුම් ගන්න හරි අමාරුයි. කතාවට කියන්නේ කාලගුණය වගේ. මේ හොඳින් කතා කරන කෙනා නෙවෙයි තව මොහොතකින් ඉන්නේ. මන් දන්නේ නැහැ කියලා. ඒක මහේෂ්ගේ කොහොමද ශිලා ලිපි කියවෙන්නේ? මමත් තාම කියවනවා. ඔව්. මමත් කියවනවා මම තව අලුත් ඒවත් හොයනවා කියවනවා. නේද? මොකද මේක මේ එකකට එකක් වෙනස් කියවගෙන සමහර ඒවා භාගයක් විතර කියවන් එනකොට මුල ටික එහෙමම අමතක වෙලා යනවා. එහෙමයි. ඒ නිසා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. නැති අපි ඔක්කොම එක අනිවාර්යෙන්. එක අගේ සංවේදීත්වයේ තියෙන කට්ටිය. අනිවාර්යෙන්. දැන් ඔය කියවා ගන්න බෑ කියන්නේ දැන් ඔය ඔව්. අඳුන ගන්න බෑ කියන්නේ දැන් ඔය පොඩි ආරවුලක් වෙලා පොඩ්ඩක් කතා බහක් ගියාම පහෝදා උදේට තියෙනවා තමුන් කැමතිම කෑම වේලා හදලා. ඔව්. ඔව්. ඉතින් මේ සමහර වෙලාවට ඒකට තව එකක් මම එකතු කරනවා මගේ පැත්තෙන් මේ පූජාසනය මත මොනතරම් හොඳ පූජවට්ටියක් තිබ්බත් හැරිලා යන්න හම්බ වෙන්නේ පූජවට්ටිය අපිට අනිත් පැත්තට හම්බ වෙනවා. ඔව්. ඒ වගේ දෙයියෝ බාර ගන්න නැහැ. ඉතින් මේක පුදුම ප්‍රශ්නයක්. උදාහරණට එහෙම වෙන්නේ නැහැ. නෑ වෙන්නත් එපා. උදාහරණ හැබැයි එකක් දැන් මම කියලා තියන්නේ මම කියවන්න වඩා කැමති ඒ නිසා මම ගොඩක් සෙල්ලිපි කියවනවා. ඒකට විරුද්ධ වෙන්න එපා කියලා. එයා පයි කියයි. තේරුන්නේ නෑ සෙල්ලිපි එකක් කියවලා නිමා කරන්නේ මම තව සෙල්ලිපි කියවනවා. අද වැඩසටහන දැන් අහගෙන ඉන්නවනේ. කියන්න සෙල්ලිපි කියවන්න ලෑස්ති. එයාටත් ඕන නම් කියන්න. අපිට දෙන්න පුංචි විරාමයක්. අපි ඉක්මනින් එනවා. කාලය ඉක්මනින්ම අපි ඈතට යනවා. අපි එතනම ඉන්නවා. නැවත අපිට පුළුවන් නම් ඒ කාලය අපි ළඟට ගන්න තව හුඟක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් කතා කළ යුතු දේ බොහෝයි. පවතින කාලය අඩුයි. ඒ නිසා අපි ටිකක් වේගෙන් යයි. මේ බලන්න මේ ගීතත් එක්ක කොහොමද මේ වේගෙන් යන්නේ? මගේ දැස ඔබේ කියා ඔබ පවසනවා. මම සැනසෙනවා. කියන්න මේ ගීතේ මේ ඩෝල්ටන් අලිස් කියන චරිතය අපිට ආශ්‍රය කරන්න ලැබුණ චරිතයක් නෙමෙයි. අපි ගීත විතරයි විඳින්නේ.
නමුත් අපි බොහොම තරුණ කාලෙම මට හම්බ වෙනවා ඔහුගේ පුත්‍රයා ගයාරම් යල්විස. අපි ඔක්කොම සමකාලීනව පාසල් ගියා. ඉතින් අපි දෙමටකොට ඔහුගේ ගෙදරට යනවා. ගියාම ඉතින් උදේට ඔය කැඩිය සිතාරයක් හැමක ගා ඉන්නවා ගා හිටපු ගම. නමුත් මේ ගීත විඳින්න පටන් ගත්තේ අපි මේ ආශ්‍රයත් එක්ක. අපි ඊට පස්සේ ඔය 4-5 දෙනෙක් එක්ක අහුවෙලා පංචමදුර සංසදීය කියලා එකක් හදාගත්තා. ගයා මම අපේ හේෂාන් සිගේර කියන මිත්‍රයයි. එතකොට සුරාජ් නිෂේන් අපි 5-6 දෙනෙක් 5 දෙනයි. 5 දෙනා නිසා තමයි පංචමදුර සංසදීය කිව්වේ. ඉතින් හදාගෙන ඔය එක එක ඔය මහා චරිතවල මානසිංහ මහත්තයාගේ ඩෝල්ටන් මහත්තයාගේ අපි සංවත්සර උත්සව කීපයක්ම කළා. පබ්ලික් ලයිබ්‍රරි. එතකොට අපිට හම්බෙන රුපියල් 500 දාලා. එතකොට සුරාජ් විශ්වවිද්‍යාලය යනවා විශ්වවිද්‍යාලයෙන් හම්බෙන මාසෙට හම්බෙන පඩිය දාලා. ගයත් ඔය සින්දුවක් දෙකක් ලියලා හම්බෙන ගාන දාලා. ඉතින් අපි කොහොම හරි එක වෙලා අපේ නන්දක්කලා එහෙම සින්දු කියනවා නිකන් ඇවිල්ලා. ඉතින් ඒ කාලේ තමයි මේ පටන් ගත්තේ මේ විනින්ද. ඉතින් ඩෝල්ටන් නල්විස් කියන චරිතය මම හිතන්නේ පොත් ගානක් ලිව්වත් ඉස්සර කරන්න බැරි චරිත මේ කරපු ගීත සාහිත්‍ය කරපු සේවය. මම නිතරම කියන දෙයක් ගයාට ඉතින් ගයාට තව ඉස්සරහට යන්න පුළුවන් කියන එක මීට වඩා. ඇත්තටම. මොකද දරුවෝ විදියට ඔය මහා නිර්මාණකරුවන්ගේ දරුවන්ට විශාල වගකීමක් තියෙනවා ඒ ඉදිරියට ගෙන යාම නවත්තපු තැනින්. ඒ වගේම මට හිතෙනවා ඒ අයට ලොකු මේ අභියෝගිකුත් වෙලා තියෙනවා ඒක. මොකද තාත්තා කියන්නේ මහා දැවැන්ත චරිතයක්. හැබැයි මේ පුතා මොනතරම් දැවැන්ත වුණත් අර කවදාවත් ඒ තාත්තා ළඟට යන්න බෑ. හැබැයි ඒම වෙන්නම අවශ්‍යත් නෑ මහේෂ්. තමුන්ගේ වෘත්තියෙන් ඉස්සරහට ගියා දැන් ගායකයාගේ පුතා ගායකයෙක්ම විය යුතුයි කියලා නැහැ. නමුත් තමුන්ට දක්ෂ ප්‍රමේයෙන් අතිජාත භාවය ගෙනියන්න පුළුවන්. ඒක එහෙම වෙන්නම අවශ්‍ය නැහැ. දැන් මම මේ ගයාව උදාහරණයකට ගත්තේ ඔහුගේ තියෙන දක්ෂතාවයන්. ඔව් ඊටම සුවිශේෂ හැකියාවක්. මේ දවස්වල අපි අර මේ නුවර මාර්තු 1 වෙනිදා කරන උත්සවයේ ජනාධිපතිතුමාගේ විරුවන් දේශප්‍රේමීන් බවට පත් කිරීමේ උත්සවයේ සම්පූර්ණයෙන් අධ්‍යක්ෂණය කරන ගයාති මම මේ දක්ෂතාවයන් පේනවා ඉතින් අර හැකියාව. අපි ඒව ළඟ රටට වැඩක් ගන්න පුළුවන් මට්ටමට ඒවා තියනවද කියන වපසරිය තියනවද? ඒවට පිපෙන්න පුළුවන්ද කියන එක. ඒකයි. හැබැයි එහෙම ඉස්සර රූපවාහිනිය ගුවන්විදුලිය පමණක් රාජ්‍ය මාධ්‍ය තිබුණු කාලයක ඒ වගේ හොඳ ගුණාත්මක භාවයේ හැදුනා. හැබැයි දැන් තෝතනි ගොඩක් තියෙනවා. එහෙමනම් ගොඩක් පිපෙන්න ඕන. ඒ ගුණාත්මක භාවය තව වැඩි වෙන්න ඕන. නමුත් වෙන්නේ ඒක නෙමෙයි අනිත් පැත්ත. ඉතින් ඒක අපිට උත්තර නැති ප්‍රශ්නයක්. ඔබට උත්තර නැත්තම් ඒ සම්බන්ධව මට හිතා ගන්නවත් බෑ. ඇත්තටම යමක් කරන්න බැරිද මේ ළමා මනස කෙරෙහි දැන් මේ අපේ විෂය නිර්දේශයේ ළමා මනස ළමා පන්තිය මේ තරුණ යෞවනයේ භද්‍ර යෞවනයේ මේ දැන් මේ සුන්දරත්වය අය දන්නේ නැහැ. ඔබ මේ ප්‍රශ්නේ අහපු නිසා මම කියන්නම් මේක සාමාන්‍ය මේ ප්‍රස්තුතයෙන් පිට දෙයක්. ඔව්. එහෙම කරන්න නම් අනිවාර්යයෙන්ම මාධ්‍ය ආයතන කියන ඒවා වාණිජකරණයෙන් ගලව ගන්න ඕනේ. වාණිජ අරමුණු හඹා යෑමෙන් අයින් කර ගන්න ඕනේ. ඉස්සර ගුවන්විදුලි සංස්ථාව වාණිජ අරමුණු පස්සේ ගියේ නැහැ. රූපවාහිනී සංස්ථාව වාණිජ අරමුණු පස්සේ ගියේ නැහැ. ඒ නිසා ඒ අතරින් ඉතා හොඳ ගුණාත්මක වැඩසටහන් නිර්මාණ බිහි වුණා. රේටිං ප්‍රශ්නෙත් එක්ක මේ සියල්ල කඩා වැටෙනවා. රේටිං කියන්නේ ඉල්ලුමට සැපයුම. සාමාන්‍ය මනුස්ස ගතිය තමයි කුණු ඉල්ලීම. ඉල්ලන්නේ ගඳමයි හොයන්නේ. ඒක ප්‍රවෘත්තිත් එහෙමයි වැඩසටහනුත් එහෙමයි. ඒ නිසා රේටිං නගිනෝ ඒවයි. ඒ නිසා ඉස්සෙල්ලාම මේ රේටිං වලට තියෙන මහ විශාල බලපුරේ නවත්තලා ගුණාත්මක භාවයට තැන දෙන ක්‍රමයක් හැදෙන්න ඕනේ. මාෆියාවේ. රේටින් කියන්නේ ඔබේ කැමැත්ත නෙවෙයි. ඒක මම ඉතා වගකීමෙන් කියනවා. රේටින් කියන්නේ මේ ඔබේ කැමැත්ත නෙවෙයි. දැන් මේ වැඩසටහනේ නම් කොතනද තියෙන්න ඕනේ? තියෙන්න ඕනේ. රේටින් කියන්නේ මුදලාලිගේ කැමැත්ත. ඒ නිසා රේටින් හදන්න පුළුවන් ඔබ නැතත්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. අපි හොයන්නේ රේටින් නෙවෙයි. අපි හොයන්නේ හදවත්. අපි දන්නවා හදවත් අපිත් එක්ක තියනවා කියලා. අපි යමු. මගේ දැස් ඔබේ කියා පවසනවා මම සැනසෙනවා. අහන්න බලන්න.
පවසනවා මම සැනසෙනවා මගේ දැසූපේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා නල්ල තැබූ කුංකුම තිලකේ ඔබේ අතින් නලව තැබූ කුංකුම තිලකේ ඔබගේ රුව නොදැකසුයි නල්ලත වැළපේ. හරි පුදුම පදනේ. සංගීතයත් හරි මිහිරි. ප්‍රේමදාස සතුකෝරාල. ඉතාම සුන්දරයි. වැඩි නිර්මාණ කළා නෑ නමුත් මිහිරි. මම හිතන්නේ මේක මේ නන්දාපතිරණයන් ආත්මිකේ මුල්ම සරල ගිය මම දන්න තරමේ. එහෙමද? නිවැරදි. වර්තමානයේ ජනප්‍රිය ගීතයක් ඔබ තෝරගෙන තියෙනවා මේ සඳ පිනිදී රූකාන්තගේ. ඔක අපේ නෝනගේ තේරීම. ඇත්තද? මමත් කැමති මමත් බොහොම කැමති ගීතයක්. ඇයි මේ ගීතය තෝරන්නේ? හේතුව නම් මං අහන්න ගියේ නෑ මහේෂ්. හැබැයි මං හිතන්නේ මමත් රූකාන්ත ගුණතිලක කියන චරිතෙට විශාල ගෞරවයක් තියෙනවා. මොකද මේ අපි හුඟක් අගය කරන්න ඉති චරිත මේවා. සංගීතඥයෝ විදියට අපි හුඟක් සමහර චරිත දේවත්වයෙන් පුදනවා. සමහර චරිත බොහොම ගරු කරනවා. නමුත් සමහර චරිත ඇහෙන්නම් වාලේ ඇහෙන චරිතක් තියෙනවා. මේවා මං හිතන්නේ මීට වඩා රටට වැඩක් කරන්න පුළුවන් සංගීතයට වැඩක් කරන්න පුළුවන් මහ විශාල චරිත මේ රූකාන්ත ගුණතිලක. මොකද මේ හැකියාවන් ගායනය සංගීත නිර්මාණය සමහරට පද රචනය මේ ඔක්කොම එකට කැටි වුණු පුද්ගලයෝ මේ. මට මතකයි අර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමරදේවයන් සහ රූකාන්ත එක වේදිකාවට ගොඩ වුණා. ගොඩ වුණාම ආචාර්ය අමරදේවයන් අඳුන්ලා දුන්නේ රූකාන්ත, ජනකාන්ත,
මනකාන්ත රූකාන්ත. රූකාන්ත. ඒ වචනේ නිවැරදි. ඇත්ත. ඒ වචනේ නිවැරදි. මහ විශාල ජවයක් තියෙන ගායකෙක්, ගීත රචකයෙක්. තව දේවල් කරන්න පුළුවන් දැන් නිහඬව හිටියට. ඔව්. දැන් ඔබේ විශේෂ හැකියාවක් තියෙනව නේද මේ විවිධ ශාස්ත්‍රයන් වල ඇත්තටම රැකගත යුතු වැඩක් ගන්න පුළුවන් වැඩක් කළ හැකි චරිත අඳුනා ගැනීමේ හැකියාවක් තියෙනව නේද? මටද? ඔව්. යමක් කරන්න උත්සාහ කරනවා මාත් ඉතින්. මොකද මාධ්‍ය ශාස්ත්‍රයේ ඒ අයවත් ආරක්ෂා කරන්න. ඔව්. අපිට ඒක තියෙන ලොකු අභියෝගයක් මහේෂ්. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂයින් අඳුනාගෙන ඒ අය ආරක්ෂා කිරීම. විශේෂයෙන් අද ඒක අභියෝගයක්. අර අපහු කියපු ප්‍රශ්න තමයි මං ඉන්නේ. මේ මාධ්‍යවේදී ආරක්ෂා කරගන්නේ කොහොමද? ඔහුට නිසි තැන, නිසි වැටුප, නිසි අවුරුදු 25ක් 30ක් ගිහිල්ලා තෝ ඒක තැන පල් වෙනවා නම් ඒක තමයි මම කියන්නේ. ඒක තමයි දැන් මේක මේ දැන් අපි අපේ ප්‍රශ්න කතා කරනව නෙමෙයි. නමුත් මම මේ පොදු මාධ්‍යවේදියා කියන මුළු සමස්තය වෙනුවෙන් කතා කරන්නේ. කවුද ඒ ආරක්ෂාව කියන්නේ ගුටි බැට නොදී ඉන්න එක පමණක් නෙමෙයි. ඒ අයගේ ජීවිත හදන්නේ, ඒ අයගේ දරුමල්ලු පෝෂණය කරන්නේ, ඒ අයට ආරක්ෂාව රක්ෂණය, ඒ අයගේ ඉදිරිය හදන්නේ. අඩුම තරමින් හොඳ ජීවිතයක් ගෙවන්න අවශ්‍ය දේවල්. ඒ අයට මොනවද දීලා තියෙන්නේ? දැන් වෛද්‍යවරුන්ට කොච්චර දේවල් ලැබෙනවද? මම කියන්නේ දෙන්න බැරුව ඇති. දෙන්න උත්සාහ කරන්න. යමක් කළා යමක් දුන්නා. නමුත් ඒක එහෙම ඒක බොහොම සරල දේවල් මහේෂ්. එහෙම නෙමෙයි මේක කෙරෙන්න ඕනේ. ඊට වඩා ඉහළට ගිහිල්ලා ඉස්සෙල්ලා වෘත්තීය ගෞරවය ආරක්ෂා කරන්න. ගෞරවය. ඒ ගෞරවය දැන් සෑහෙන පිරිහිණු මට්ටමකට අපි හැම වෘත්තියකම එහෙමයි. මොකද අපි අපේ ගැන බලා ගන්න එපා. ඒ නිසා තමයි මමත් ඉතින් මම ඔබටත් බොහොම ගරු කරන්නේ. ඔබත් අධ්‍යාපනයේ පැත්තෙන් ඉස්සරහට යන්න උත්සාහ කරනවා. මමත් මුණ ගැහෙන හැම මාධ්‍යවේදියාටම කියන දෙයක් තමයි. ඔතන ඉඳලා නම් හරියන්නේ නැහැ කියන එක. තමුන් අධ්‍යාපනය අවසන් කරන්න ඕනේ. ඔබ ඊටාම අඩුම වයසකින් තරුණ ඔබේ ජව සම්පන්න කාලේ ඔබ ඔය ආසනයට එන්නේ. ඒ නිසා චරම තරුණත් නැහැ පේන්නේ. ඔය වුණාට මම. නමුත් ඉතින් අපි ඔබෙන් යමක් බලාපොරොත්තු වෙනවා. රටට කරන්න පුළුවන් දෙයක් කරමු. ඔගේම ඔබෙන් ශිල්ප හැදෑරුවා අපි. ඉතින් අපි විභාග සමත් වුණා. ඊටාම ඉහළින් හොඳයි. බොහොම සන්තෝෂයි. මට දැන් ඒ ආරංචි එනවා. හොඳයි. සඳපිනිදී නන්දන වික්‍රමගේ ගීතය ලියන්නේ අපේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. නමුත් ඔහුගේ හැකියාව ඉතාම ඉහළයි. ව්‍යාපාරිකට තා ඌ කළමනාකරුවෙක්. රූකාන්ත ගායන ගීතය ගායන.
හිම කුමරී ජීවිත කැලේ පිපිමල් වැලේ මම මට සංගීත ගැන තියෙන බොහෝම අල්ප දැනුම. ඔව්. නමුත් බලන්න මේ ගීතයේ තියෙන සංගීත පරාසය බලන්න මේ ගායනා පරාසය සංකීර්ණයි. ඉහළ අනික මේ පුදුම ලස්සන තනුවක්. තාල තරංගය පාවිච්චි කරන හැටි. ඔව්. ඉතාම මధుරයි. ඒ වගේම මට හිතෙනවා මේ සුනිල් ආරියරත්නයන් කියූ කතාව හරි. මේ සුදු මුදුරාල පෙළ ගීතය අමාරුයි. හැබැයි සඳ පිනිදී ඊට අමාරුයි. ඊට අමාරුයි. ගායන්න. ඒ නිසා මේ මම හිතන්නේ මෙතුමාගේ නෝන මහත්තයානේ මේ ගීතය තෝරලා දීලා තියෙන්නේ. අමාරුයි දාන්නම තමයි දීලා තියෙන්නේ. අනික මහේෂ් ඔය රූකාන්ත ඔය වේදිකාවේ ගායනය කරන්නේ ලොකු ජවයකුත් එක්ක. ඔව් ඔව්. ඔහු එක තැනින් ගීත ගායන කෙනෙක් නෙමෙයි. නෙවෙයි. ඔව් ඒක හරි. ඒ ඔහු හදා ගන්නවා ඒ රිද්ම් එක ඔහු එකටම ගන්නවා. ඉතින් මේ අමාරු ගීතය ඔහු වේදිකාවේ ඒ කොනේ ඉඳන් මේ කොනට දුවදුව කියනවා. සුන්දරයි. හොඳයි. අපේ තව ගීත දෙකක් අපිට රස විඳින්න තියෙනවා. ඊට මත්තෙන් අපිට දෙන්න කෙටි විරාමයක් ඉක්මනින් එනවා. හොඳයි. අපි විරාමය අරන් එන අතරතුරේ මේ කල්පනා කළේ මේ ඊළඟ ගීතය ප්‍රවිෂ්ටය කොහොමද කියලා මේක විවිධ ආකාරයෙන් ඔබට මට රස විඳින්න පුළුවන්. අපිට වෙන වෙන පැතිකඩක් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. සරලයි වගේ දැනුණට අන්තර්ගතය තුල ලොකු කතාවක් තියෙනවා. ඒක හමු ඇයි එහෙම ඒ කතාව මොකක්ද කියලා. මේ හිත හීලා නැහැ. හරිම මුරණ්ඩුයි. තන තන ඇවිදිනවා. මේක නම් මම හිතන විදිහට දැන් ඇහුවොත් නෑ කියයි. පෞද්ගලික අත්දැකීමක් නිසා වෙන්න ඕනේ. රංගකලන් සූරිය මහත්මයා මේ ගීතය ගේන්නේ. මම දැන් අහනකොට කියනවා නෑ කියලා. එහෙමද? ඔබටත් මටත් මේක සාධාරණයි. හිත හීලා නැතිකම. ඔව්. ඒක අපේ පෘථග්ජන ස්වභාවය. හිත හීලා නැහැ. හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා කියන වචන පේලියේ මහාචාර්ය සුනිල් ආරියරත්න මේ බොහොම සරලව ලිව්වට මම නම් හිතන්නේ මට තේරෙන්නේ මම හැමතිස්සෙම මේ ගීතය විග්‍රහ කරන්නේ අභිධර්මයෙන් බුදුන් වහන්සේ කියපු ධර්මය. මහා ගැඹුරු ධර්මය ඔහු උත්සාහ කරනවා ගීත පේලියකට ගේන්න. මොකද අපිට බෞද්ධ දර්ශනය කියන එකම කතන්දරය තමයි මේ හිත හීල කරගන්න කියන එක. එක තැනකට ගේන්න උත්සාහ කරන්නේ.
නමුත් හිත ඉගිලෙනවා කාශ්මීරයේ ඔව්. මීදුම් අතරේ හිම අතරේ යනවා මාතනි වෙනවා නිරුදක වැලි කතරේ. ඔව්. මම මෙතන හිත එතන. දැන් ඕක තමයි අපි හරය. මේ හිත හීලෑ නැතිකම නිසාම තමයි අපි මේ සියලු ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ. ඕක සරලවකෝ ඇලීම සහ ගැටීම. ඔව්. කියන්නේ බුද්ධ දර්ශනය කියන්නේ මේක මැදමාවතකට ගෙනල්ලා ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න. හිත හීලෑ කරගන්න. මට නම් මේ පදපේලිය අති විශිෂ්ටයි. හැබැයි ඉතින් ගායනයේ බන්දුල විජේවීරගේ සහ වික්‍රත්නායකයන්ගේ සංගීතය කොච්චර පරණ ගීතයක්ද කියලා මම නම් දන්නේ නැහැ. මම හිතන්නේ 70 ගණන් වල වෙන්න ඕනේ. ඔව්. ඔව්. මම හිතන්නේ රජිතයි 1970 දශකයේ ආපු ගීතයක්. 70 ගණන් වල වෙන්නේ. හිත හීලෑ නැහැ හරි මුරණ්ඩුයි. හැබැයි එදා ඉඳලා අදත් මම හිතන්නේ මේක සර්වකාලීන ජනප්‍රියත්වයක් තියෙන. මේ ගීතයට හැමෝම කැමතියි. ඒක විකල්ප නැහැ. ඉතින් මේ කවදාවත් මේ ගීතේ ගායනා කළා නම් නැතුව ඇති උදාරා. නේ? නෑ. ගායනා හිතුවේවත් නෑ නේද එහෙම ගීතයක් ගායනා කරන්න වෙයි කියලා. හිතුවේ නැහැ. මුලින්ම සින්දු 10 ලැබෙනකොටත් මේ සින්දුව වෙනම හොයන්න උනායි. හොයන්නවා කියන මම අහලා තිබ්බේ නැහැ. ඉතින් ලොකු අභියෝගයක්. ඔව් අහලා තිබ්බේ නැහැ කියනකොට මට දුකයි. මොකද මේ ගීත අහන්න ඕනේ ඔබේ પરම්පරාව. මේ අපි උත්සාහ කරන්නේත් ඒකයි. මේ ස්වභාවිත ගීතය තවන් කරන්න. මේ තවාණක් අපි තවන් කරන්නේ. ඒ අය ඒක අහන්න ඕනේ. නෑ මේ උදාර කියපු කතන්දරේ ඇත්තක් තියෙනවා. අපි අයට දොස් කියන්න බෑ. බෑ. දැන් ඔබ මේ කරන මෙහෙන් විශාල දෙයක් එකට වෙනවා. ඔව්. නමුත් විනඩා කාර්යභාරයක් මේ සමස්ත මාධ්‍ය කර්මාන්තයේම තියෙනවා. ඔය මේ රසජ්‍යතාවයේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. දැන් හිතන්න බන්දුල විජේවීරයන්ගේ වගේ ගීත කොච්චර තියෙනවද? කුල ගෙදරින් තුම්බර කඳුවැටි. ඒ වචන එතකොට මට ඔහුගේම ගීත 10ක් තෝරන්න පුළුවන්. ඔහු සහ ඔහුගේ සගය බන්දුලු අපේ රෝහණ බැද්දගේ. ඒක වෙනම ගීත රටාවක්නේ. ඒ වෙනම සම්ප්‍රදාය. මම දකින විදිහට නමුත් මේ ගීත ඇත්තෙන්ම ඇහෙන්නේ නැති එක අපේ කරුමයක්. නැත්te. ඇහුණත් දැන් ඇත්තටම ඇහෙන්නේ අලුත් නාද රටාවලින් අලුත් තාල තරංග වලින් මේ වගේ සුමටව විඳින්න ඕක ඉතින් දවසක් දෙයක් වුණා මෙතන වාඩිලා ඉඳන් අහන්න පුළුවන්. එහෙම විඳින්න සුමටව විඳින්න ඉතින් මෙහෙම එන්න ඕනේ. මහේෂ් ගාවට. ඉඳලා හිටලා එන්න මේ පැත්තේ. නේද? සතියන්තය ඇවිත් යන්න. හොඳයි අපි මේ ගීතය අහමු මේ අහලා ඉවර වෙලා තියෙන ප්‍රශ්නයක් අහන්න මම ඒක අහනවා. ගීතේ විඳිමු. හිත හීලෑනේ හරිම මුරන්දුයි තනක
මම දන්නවා අහන ප්‍රශ්නේ. ප්‍රශ්නේ මුලින්ම තේරුම් ගැනීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඒකේ ඒ පදපේලියේ තියෙනවා මේ අන්තිම පදපේලි දෙක. මා සැනසෙනවා මා ප්‍රිය ළඳගේ බැඳි සැනසුම් සිසිලේ. කොහෙද මේ ඉන්නේ? මා ප්‍රිය ළඳගේ බැඳි සැනසුම් සිසිලේ හිත හිනහෙනවා මා මගතොටදී දුටු ළඳ මුව මණ්ඩලේ. එතකොට මෙතන මේ චපල කවුද? මමද මගේ හිතද? ඒකයි මං කිව්වේ අර. මේක තමයි යථාර්ථය. ඔක තමයි ඔය මං කිව්වේ අර සුනිල් ආරියත්නයන් මේක අර මහා ධර්මය වචන ටිකට කැටි කරන්න ගත්ත උත්සාහය කොච්චර සාර්ථකද කියන්නේ. ඇත්ත වශයෙන්ම දැන් උදාර පොට්ටක් තිගැස්සීලා ගියා. සෙල් ලිපිය කියවන්න පටන් ගත්තා විතරයි. මේ මගේ මිනිස්සයත් මෙහෙමද මේ මගේ තුරුලේ ඉන්න අතරතුරේ මා මගතොටදී දුටු ළඳ මුව මණ්ඩලේ කියලා hina වෙනවා හිත. පොඩ්ඩක් අවදියෙන් ඉන්න මොකද මේ එයා ඔබට නොදන්වා hina වෙනවා වගේ දැනුනොත් අහන්න ඔය හිත හීලා නැද්ද කියලා. මගදී දුටුව ළඳ මතක් වෙලා නේද hina වෙන්නේ කියලා. අපිටත් ඔබටත් අත්දැකීම් ඇත්තටම මම අහන්න හැදුවේ හිත හීලා කරගත්ත දවසට මොකද වෙන්නේ? එදාට තමයි මං හිතන්නේ නිර්වාණය කියන්නේ. එදා තමයි විමුක්තිය. බුදුන් වහන්සේ කියපු සතර මඟඵල වලින් එකක්වත් ලැබ කිට්ටු වෙන්න පුළුවන් මේ හිත හීලා වුණු දවසට. අපිට තියෙන ප්‍රශ්නේ මේක හීලා නැතිකම. අපි මෙච්චරලා ඔය ඔබ අහපු ප්‍රශ්නේ අම්මා වරුනේ ඉඳන්ම මේ අහපු ප්‍රශ්න වල ඔක්කොම කතන්දරේ හිත හීලා නැතිකම. අපි ඉතින් බැඳෙනවා ඇලෙනවා ගැටෙනවා. අත්හරින්න පුරුදු වුණා නම් ජීවිතේ ගොඩක් අත්හරින්න එක කරන්න බෑ මහේෂ්. අපි මේ සසරේ මහා තොගයක් අල්ලගෙන මේ දැන් අතාරින්න ගත්තොත් තවත් මෙච්චර කාලයක් ඉන්න වෙයි සසරේ. ඔව්. දැන්වත් බැඳීම් ටික නවත්ත ගත්තා නම් හොඳයි. ඒක හරි. හොඳ වචනයක්. ඇලී නොගැටි. හිටියනම් හොඳයි. ඉන්න අමාරුයි මටත් ඉන්න බෑ. ඔබේ ජීවිතේ දැන් අවසාන වශයෙන් අපේ වැඩසටහනේ අවසාන මේ ගීතයට යන්නේ ඒකයි මම මේ වහන්නේ. මට ඍජු උත්තරයක් ඕනේ. කියන්න බෑ. ඔබේ ජීවිතේ අනේ මට නැති වුණොත් මට බෑ මට අතාරින්නම බෑ කියලා හිතුණු දේවල් මොනවද තියෙන්නේ? අර මේ ගීතයක් තියෙනවානේ. සෝමතිලක ජයමහා අපේ වදන ඒ කුලරත්න ආරියවංශයන් ලියපු එක. දමා යන්නට නොහැකි මේ ලොව. මේ ගීතයේ පදවල ටික තමයි මට ඔබට උත්තර දෙන්න වෙන්නේ. ඒ දැන් මේ ගීතේ එකපාරට මතක් කරගන්න බැරි ප්‍රේක්ෂකයන් අතර මම වෙනවා. ඔබේ වගකීම තමයි රටේ ජනතාව අතර ඉන්න මේ සුවහසක් ප්‍රේක්ෂකයෝ රූපවාහිනිය අතරමං නොකර මේ වචන තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දී. දමා යන්නට නොහැකි මේ ලොව. මොකක්ද ඒකේ වචන ටික? ඒක තමයි. ඒ බිරිඳ ගැන කියන්නේ. ඔව්. ඕන දෙයක් අතාරින්න පුළුවන් ඒක නම් අතාරින්න බෑ. ඒවා ඉතින් සංසාරික බැඳීම්. ඒවා සංසාරික බැඳීම්. ගැලවීමක් ඇත්තෙම නැහැ. ඒ නිසා අතාරින්න බැරි. පතාගෙන වෙනවා. ගැලවීමක් නැති හින්දා අතාරින්න බැරි නැත්නම් අවශ්‍ය හින්දාද? ඒ අවස්ථාව වෙන්නේ ඒ බැඳීම නිසා. හොඳයි. ඔබ අවසාන වශයෙන් තෝරනවා මේ ඔබගේ රුව මාගේමයි. සසරේ මල් පීදේමයි. එම්.එස්. ෆර්නන්දු මහත්මයා ගායනා කරන ගීතයක්. රන් රසසේ පෑහීමයි. ඔව් ඇත්තටම. එම්.කේ රොක් සාමි සංගීතවල. තාමම වගේ මෙදුරු මම හිතන්නේ මේ චිත්‍රපට ගීතයක් මේක. ඔව්. මං හිතන්නේ. එකපාරට මතකයට එන්නේ නැහැ. මම හරි උත්සාහ ගත්ත මේ ලියපු කෙනා හොයාගන්න එපා. සුනිල් ආරත්න උන්නේ තමයි මට කිව්වේ. සුනිල් විමලවීර කියලා. බලන්න වචන ටිකේ ලස්සන. හරියට ගැලපෙනවනේ. මට හිතෙනවා මේ තනුව හපුවම තනුවට වචන ලිව්වද කියලා. වෙන්න පුළුවන්. ඔව් ඒ වගේ ආරක්ෂා තියෙනවා. නමුත් අපි වැරදි වෙන්න පුළුවන්. නමුත් කොහොම නැත් මේ වචන ටික සහ ගායනයයි රොක්සාමික සංගීතයයි විශිෂ්ටයි. එතන 60 දශකයේ ගීතයක්. එනහම නේද? හොඳයි. එහෙමනම් අපි අද වැඩසටහන නිමා කරන්න සූදානම් වෙන්නේ. අද දවසේ අපේ ගීත 10 තෝරන්න අපි ආරාධනා කළේ අපේ රටේ අත්‍යවශ්‍යම ජනමාධ්‍යවේදී සම්බන්ධයෙන් ඔබටත් මටත් තියෙන වගකීමේ මුදුන් මල් කඩ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංගකලන් සූරිය මැතිතුමාට එතුමා ඊටාම නිහතමානීව අපිත් එක්ක ඇවිත් එතුමාගේ පෞද්ගලික හදවතේ
රැඳුණු ඒ අදහස් අපිත් එක්ක හුමාරු කරගත්තා. මේක හරි භයානක වැඩසටහන. භයානකයි. ඔව්. මේක කොච්චර සොඳුරුයි කිව්වත් මේක විශාල භයානක පැත්තක් තියෙනවා. ඔව්. අඬන්නේ නැති මිනිස්සු අඬවනවා. ඔව්. මාත් ලේන්සුවක් අරන් ආවා හින්දා. ඔව්. මේකට එන අය යන්නේ එන මිනිහා නෙමෙයි යන්නේ. ඔව්. එහෙනම් ඔබේ ලොකු මේ සොඳුරු පැත්තට වඩා ලොකු භයානක පැත්තක් තියෙනවා. මොකද නැති දේවල් අවුස්සලා අරගෙන ඒක තමයි. ඔව්. එහෙනම් මේ ඉතින් මෙහෙමයි. ඒ හැම දෙයක් ඇතුළෙම අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ජීවත් වෙනවා. මේක බොහොම සොඳුරු වැඩසටහනක්. ඒක මේකේ ජනප්‍රියතාවය මාධ්‍ය ඇතුළේ ඉන්න මමම දන්නවා මේක කොච්චර ජනප්‍රියද කියලා. ඉතින් මමත් අපේ රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා විතර රවිජාතන මහත්මයා මතක් කරන්න ඕනේ මේවා විඳින අය බොහොම අඩුයි. අද සමාජයේ නමුත් මේවට තැනක් දීලා දැන් ලෝකෙ වටේ තරම් යනවා ඔබ. මම පොඩි යෝජනාවක් කළා මේකට පොඩි වාණිජ වටිනාකමක් දෙන්න කීයක් හරි හොයාගන්නත් පුළුවන් කියලා. සභාපතිතුමාට කැමති නැහැ. ඔව්. මේ පාරිශුද්ධ භාවයේ මේ වැඩසටහන තියෙන්න ඕනේ කියන්නේ. මම ඊටාම ගරු කරනවා මේ අදහසට. ඉතින් මහේෂුත් මම හිතන්නේ ලොකු වෑයමක් කරනවා. සහතිකේ මිනිස්සු අඬවන්න මමත් මගේ වටා ඉන්න පිරිසත් ඒ වගේම විශේෂයෙන් මගේ වටා ඉන්න පිරිසත් වාදක මණ්ඩලයේ මේ අය ඒත් එක්කම මට ඔබේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ඔබෙන් ලැබුණු මේ සම්මානය මට මහා මෙරක් වටිනවා. මොකද පහුගිය කාලේ ඔබටයි මේ සම්මානය හිමි ඇවිත් මේ සම්මානය උළෙලට ඇවිල්ලා අරගෙන යන්න කියපු විනිශ්චය මණ්ඩල වලින් මට ලැබුණු ආරාධනා දවස් දෙකකට කලින් කියලා තියෙනවා ඔබට දෙන්න විදිහක් නැහැ. ඒ සම්මානය දෙනවට මේ අය කැමති නැහැ කියපු දේවලුත් තියෙනවා. ඒ නිසා සම්මාන එපා. ප්‍රේක්ෂක ජනතා සම්මානය හොඳටම ඇති. ඔබ දුන්නු සම්මානය මට ඉහටත් උඩින්. ඒ සම්මානය සහ ඒ ප්‍රසාදයේ සමස්තය මගේ ජාතික රූපවාහිනියේ හැමෝමත් එක්ක සමසේ බෙදා ගන්නවා ප්‍රේක්ෂක ඔබත් එක්ක. ඒකයි මගේ බලාපොරොත්තුව. හොඳ දෙයක් කළොත් හොඳ දෙයක් ලැබෙයි. ඔබගේ රුව මාගේමයි. මේ දෙපළට විශේෂයෙන් උදාරකාරියක් පිරුමට ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට සෙල්ලිපි කියවන්න වැඩියෙන්. අජිත් දර්ශන ජයවීර මහත්මයා ප්‍රමුඛ ප්‍රණීත් නිහාල් එතකොට තිලින ඔය හැමෝම සුසන්ත මధుරප්පිරුම ප්‍රියන්ත ඒ වගේම කුමුදු මැදවත් අපේ මේ සිතාර් වාදකයාගේ නම මට එකපාරට මතක්. ඔව් දිනුෂ. ඔව් ඉතින් ඔය රංජන් සියලු දෙනාටම ඒ වගේම මගේ පියානෝ වාදනය කළේ කොහොමද කොහොමගේ හිතවතේ නෑ මම මේ පැත්ත කණෙන් එන එක සෑහෙනම රසවින්දයි. ඇත්ත. හොඳයි එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා මේ ගීතය විඳිමු. අපි ලබන සතියේ මුණ ගැහෙමු. සුබ සතියක්. ඔබගේ හද මගේමයි සතුටේ මල් පීගේමයි විඳුණු සුවසෑදේමයි රන්වසසේ පෑහේමයි
සැදෙමයි